එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අදත් අපි ආයුබෝවන් සර්. අදත් අපි අටවසරේ හරි අදත් අපි අටවසරේ පාඩම පටන් ගන්නවා මේ විදියට. අද දවසේ අපි ව්‍යාකරණවල ආරම්භයක් ගන්න. අද දවසේ අපි කතා කරන්නේ ව්‍යාකරණ බොහොමයක්. මුලින්ම ඊළඟට ටියුට් එක පැය භාගයක් විතර අපි ටියුට් එක සාකච්ඡා කරනවා. එහෙනම් මුලින්ම අපි ව්‍යාකරණ වලට යන්න හදන්නේ. මහවුරුට මොකද උනේ අය? එහෙනම් අපි මොකද්ද පාඩම කොහෙන්ද පටන් ගන්නෙ? ආන සියලු දේ අපි කතා කරමු. බලමු අපි. මුලින්ම පොඩි පරිවිඩයක් දීලා පටන් ගන්න කියලා ලෑස්ති වුණා අද දවසේ. පුතේ අපි ජය පෙරදුම ගැන හිතන්න අවශ්‍ය නැහැ. අපි ලැබපු ජයෙන් අපි ලැබපු දෙයින් සතුටු වීම තමයි ඉතා වැදගත්. ඒක අපි ජීවිතයට පුරුද්දට ගන්න ඕනි. නොලැබිච්ච දේවල් ගැන හිත හිතා දුක් වෙනවට වඩා ලැබෙච්ච දේෙන් සතුටු වෙන්න ඕනි. දැන් මේකෙන්ම පිළිඹු වෙනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් පළවෙනි ස්ථානේ ඇවිල්ලත් එයාට ලොකු සතුටක් නැහැ. යකෝ මෝ තුන්වෙනි ස්ථානේ ඉඳන් පුදුම සතුටක් විඳින්න. උන happiness is a state of mind. සතුට යනු මනසේ තියෙන තත්ත්වය උඩයි තීරණය වෙන්නේ. එහෙනම් සතුට කියන එක ඒකයි. අපි කොහෙද ඉන්නේ මොකද්ද කරන්නේ කියන එක නෙමෙයි. අපි ලබන සතුට තමයි වැදගත් කියන පණිවිඩයත් එක්ක අපි පොඩි සින්දුවක් කාලා. Verbs or action being doing words verbs or action being doing words verbs or action being doing words verbs or action being MC Grammar. Have you heard of a word called a verb in a sentence? It's needed to work. Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence. Find the action word. Yeah. If you can and you can discover the three different forms of verb. Modal. Can, can't, could, may, might, would, mustn't. Auxiliary. Am, was, were, has, had, does, did, main. Sing, spin, ding, drink, dance, shake, and freeze. Wait. Now you know about verbs, let's do it again. Have you heard of a word called a verb in a sentence? It's needed to work. Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence. Find the action word. Yeah. If you can and you can discover the three different forms of verbs. Yeah. බලන්න මේකේ ක්‍රියාපද වර්ග ගැන පොඩි කතාවක් යනවා. පුළුවන් ද හොයාගන්න කියලාත් පොඩ්ඩක් බලන්න ආපහු හොඳට අහලා. Verbs or action being verbs or action being doing words verbs or action being MC Grammar. Have you heard of a word called a verb in a sentence? It's needed to work. Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence. Find the action word. Yeah. If you can and you can discover the three different forms of verb. Modal. Can, can't, could, may, might, would, mustn't. Auxiliary. Am, was, were, has, had, does, did, main. Sing, spin, ding, drink, dance, shake, and freeze. Wait. Now you know about verbs, let's do it again. Have you heard of a word called a verb in a sentence? It's needed to work. Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence. Find the action word. Yeah. If you can and you can discover the three different forms of verbs. Yeah. Right? එතකොට ක්‍රියාපදයක් එක්ක යන කතාවක් තමයි අද දවසේ අපි පටන් ගන්නෙ. එතකොට ක්‍රියාපදේ verb එකක් මාතෘකාව දාගන්න verbs ක්‍රියාපද verbs ක්‍රියාපද මල්මිට ඇහෙනවද මාව මල්මි? ඔව් සර්. හරි. ක්‍රියාපදේ කියන්නේ කරන දෙයක් හෝ සිදුවන දෙයක් කියලා අපි කියනවා. ලියා ගන්න ඕන නම් කරන දෙයක් කියන්නේ කරන දෙයක් හෝ සිදුවෙන දෙයක්. action කියලා කිව්වා ඒකලා නේ. කරන දෙයක් හෝ සිදුවන දෙයක්. එතකොට ඉංග්‍රීසි වල පුතේ ක්‍රියාපදය වර්ගීකරණය කරන්න කලින් අපි බලමු ක්‍රියාපද කියන්නේ මොනවද? බලන්න මේවා ඔක්කොම කරන දේවල්. මේ ඔක්කොම සර් ඔව් verbs කියන එකේ තේරුම සායමක් කියන්න බලන්න. මොනවද? verbs කියන එකේ තේරුම නෑ කරන දෙයක් හෝ සිදුවන දෙයක්. එච්චරයි.
හරිනේ? එතකොට අපි මුල ඉඳන් යන්න හදන්නේ ව්‍යාකරණ වාක්‍ය රටා. හොඳට අහුම්කම් දෙන්න. එතකොට අපි මේ කරන දේවල් උදේ නැගිටිනවා කනවා අය කරන වැඩ ටික ආයෙ නිදා ගන්න. වටයක් ගියොත් දවසක තුල අපි කරන මේ සියලු දේවල් ක්‍රියාපදයක් හැටියට ගන්න පුළුවන්. නිදාගත්තෙන් පස්සේ වුණත් ඒවා ක්‍රියාපද තමයි. හීන දකින්න, පයින් ගන්න, හීනෙන් ඇවිදිනවා නේද? හීනෙන් අර එක එකවා කරලා උදේට අම්මගෙන් බැනුම් ගන්න නේද? එහෙම නේද? ඒ වගේම තියෙනවා. ඉතින් ඒවත් ක්‍රියාපද තමයි. ඒගොල්ලෝ හිතන්න එපා නිදාගත්තන් පස්සේ කරන දේවල් ක්‍රියාවක් නෙවෙයිද සර් කියලා. ඒවත් ක්‍රියාව තමයි. හරිද? නිද්දේ තමයි වැඩිපුර දේවල් කරන්නේ කට්ටිය. හරි කෑ ගහනවා. මොම වෙනවා. hina වෙනවා. ඒ ඔක්කොම ගොරවනවා. ඔක්කොම ක්‍රියාපද තමයි. කරන දේවල් විතරක් නෙවෙයි. මං කිව්වා සිදුවෙන දේවලුත් ක්‍රියාපදයක් හැටියට සලකනවා. ක්‍රියාපදයක්. Those are also verbs. මොකද සිදුවෙන දේවල් දැන් නවික්ට පේනවද මේ පළවෙනි පින්තූරේ සිදුවෙන දෙයක් තියෙනවද? Yes sir. What is that? Eat. පළවෙනි එකේ මැද දැන් දාපු එකේ පළවෙනි එකේ සිදුවෙන දෙයක්. අර මැද තියෙන පින්තූරේ. Rain. Oh rain. වහිනවා. වහිනවා කියන එක සිදුවෙන දෙයක්. එතන කරන දෙයක්ත් තියෙනවා. මොකද කරන දේ? තෙමෙනවා. වහිනවා කියන එක සිදුවෙන දෙයක්. තෙමෙනවා කියන එක කරන දෙයක්. ඔය දෙකම ක්‍රියාපද තමයි. දැන් පහළ පින්තූරේ බලන්න. වවනවා. නේද? වවනවා. අපි එහෙම කියන්න පුළුවන් නේ වවනවා. ඒකත් ක්‍රියාපදයක්. වැවෙනවා. ඒකත් ක්‍රියාපදයක්. ඔව්. එතකොට කරන දෙයක් හෝ සිදුවෙන දෙයක් ක්‍රියාපදයක් ලෙස අපි හඳුන්වනවා. පැහැදිලිනේ? එතකොට උදාහරණ මම කිව්වා. එතකොට මේවා විතරදමද ක්‍රියාපද? නෑ පුතේ. ඉංග්‍රීසි වල ක්‍රියාපදය වර්ග දෙකක් ලෙස වර්ගීකරණය කරනවා. පැහැදිලිද මං කියන දේ? ඉංග්‍රීසි වල ක්‍රියාපදය වර්ග දෙකක් ලෙස වර්ගීකරණය කරනවා. මොකක් කියලාද? මේ බලන්න ක්‍රියාපදය වර්ගීකරණය කියලා ලෙක්සිකල් සහ ඔක්සිලරි verb කියලා. ලෙක්සිකල් verb සහ ඔක්සිලරි කියලා. දැන් ලෙක්සිකල් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් අපි ඒකට තව උදාහරණ දානවා main verb helping verb කියලා. ලියා ගන්න එන පුතාලා. ක්‍රියාපදයේ වර්ග දෙකක් තිබේ. වර්ග නැත්නම් ක්‍රියාපද වර්ග දෙකක් තිබේ. එම කියලා දාලා මෙන්න මේක ලියා ගන්න. නැත්නම් ක්‍රියාපදයේ වර්ග දෙවිදියකට වර්ග කෙරෙයි කියලා දාලා මොහොම ලියා ගන්න. Right, that there are two types of verbs. දැන් මම මුල ඉඳන් මේ කියලා දෙන්න හදන්නේ. කෝ තරුෂිකා ඔයාගේ නම්බර් එක කෝ තරුෂිකා? ටියුට් එක ගත්තේ නැද්ද තරුෂිකා? සර් ටියුට් එක ගත්තා සර් මේ දැන් මගේ නැන්ද දීලා තියෙන 6 වසර එක. ඔය නැන්ද දුන්න එක නෙමෙයි අපි ගන්නකොට බලන්න බෑ පොඩ්ඩක්. පොල් ගන්නකොට කඩෙන් දුන්නොත් එහෙම දෙල් ගෙඩියක් ඒක අරන් ඇවිල්ලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඕනි. ගෙදර ආපුවම ඔයා බලන්න. හරි. ඔයා කවදද දැනගත්තේ පුතා ඔක මේ තර්ෂික 6 වසර කියලා? තර්ෂික දැන් සර් ඉතින් දැන් කියන්නේ ඒ කියන්නේ මෙච්චර වෙලා කරේ නෑ ටියුට් එක ඔයා. එහෙමනේ. ඔක කරන්න කියලා ගේන්න කියලා කොයි කාලෙද සර් කිව්වේ? කතා කරන්න මට. මම ජූලි ටියුට් එක කරනවා කියලා තිබ්බේ කොයි කාලෙද? එතකොට ඕක අරන් කරන්න ඕනි කියලා ඔයා දන්නේ නැද්ද? අදද ගෙනාවේ ටියුට් එක? තරුෂික? ඔව් සර්. ඉතින් ඇයි එහෙම කරන්නේ? පන්තියේ තියෙද්දි ටියුට් එක ගරන් වැඩක් නැහැ කියලා කී දවසක් නම් කිව්වද මම? කො ගෙදර කවුද ඉන්නේ? කවුද ඉන්නේ ගෙදර? සර් කවුරුත් නැහැ සර්. ඇයි ගමනක් ගිහින්. ඒ කොහොමද ගමනක් යන්නේ ඔයාව දාලා? එහෙම ඔයාව දාලා ගමන් යනවද? ඔව් සර්. දැන් අද 6 වෙනකොට මට කෝල් එකක් දෙන්න ඕනේ. එනව නේද? 6 වෙනකොට ගෙදරින් කොයි ගියත්. හා සර්. මට කෝල් එකක් දෙන්න ඕනේ. හරි. ඔහොම තියලා වැඩක් නැහැ. කේෂානි. කො කේෂානිගේ ටියුට් එක කේෂානි? ඇයි සර් මට ටියුට් එක හම්බුනේ බාගෙට ගාපු ටියුට් එකක්. ඊට පස්සේ වෙලෙම ගිහින් මාරු කරගත්තා. ඔව් කවුද? මාරු සර් මම. හරි. ඔයාලන් පාඩමක් ඕනේ. ක්‍රියාපදය වර්ග දෙකක් ලෙස නම් කරනවා. එකක් ලෙක්සිකල් කියලා කියනවා. අනිත් එක ඔක්සිලරි කියලා කියනවා. එකක් ලෙක්සිකල් අනිත් එක ඔක්සිලරි කියලා කියනවා.
ලෙක්සිකල් කියන එකට තව නමක් තමයි පුතේ මේන් verb එක. මේන් verb එක. auxiliary කියන එකට තව නමක් තමයි helping verb එක. මොකද්ද මේවා කියලා අපි බලමු එකින් එක පොඩ්ඩක් බලාගෙන යමු. අපි මුලින්ම බලමු ලෙක්සිකල් verb කියන එක ගැන බලමු. ලෙක්සිකල් verb එක මම වර්ග කරනවා මෙන්න මේම පහකට පුතේ. මේවා ගැන ගොඩාක් ගවේෂණාත්මකව උත්තට ගැඹුරට ගිහිල්ලා අපි 9 දී තව සාකච්ඡා කරනවා. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ක්‍රියාපදයක මුල් ස්වරූපේ ගත්තාම මෙන්න මේ විදිහටම වර්ග පහකට හදන්න පුළුවන්. බේස් ෆෝම් එක පාවිච්චි කරන්නේ කාත් එක්කද කියලා වරහන් තුල මම දාලා තියෙනවා. සිංගියුලර් පාවිච්චි කරන්නේ කාත් එක්කද කියලාත් දාලා තියෙනවා. ඊළඟට past verb එක present participle past participle කියලා ක්‍රියාපදයේ වර්ග පහකට වෙන් කරනවා. උදාහරණ ලිව්වොත් මේ බලන්න write writes wrote writing written නේද? නැත්නම් තව උදාහරණයක් දෙන්න ලේසි උදාහරණයක් මේ බලන්න. base form singular මේකෙදි මෙන්න මේක තෝරගන්න. මේකෙදි තෝරගන්න පුතේ අර වරහන් තුල තියෙන එක. he I we you they plural. he she it singular කියන එක මම උතන දාලා නැහැ නේ. හැබැයි මෙතන තව විස්තරාත්මකව මම දාලා තියෙනවා. ක්‍රියාපදයේ තව විදියකින් වර්ග කරන්න පුළුවන්. මොකක් කියලාද? regular irregular. ඒවා මොනවද කියලා අපි පසු කාලීනව කතා කරමු. දැන් ඒක අවශ්‍ය නැහැ. ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ed දාලා තියෙනවා නේද පුතේ? වර්තමාන ස්වරූපෙට ed දාලා අතීතයයි past participle එකයි හදලා තිබුණොත් ඒක regular. එහෙම් පිටින් වෙනස් වෙලා આવොත් ඒවට කියන්නේ මොකද්ද? irregular. හරි? ඔන්න උතර යටින් ලියාගමු regular මොකද්ද කියලා පසුව. දැන් ඔන්න ඔය ටික ලියා ගන්න ලස්සනට ඔය විදිහට වගුවක් ඇටියට. මේ මොන verb ද පුතේ? මේවට තමයි කියන්නේ lexical verb කියලා. මාතෘකාව දාගන්න lexical verb. මාතෘකාව දාගන්න පුතේ lexical verb නැත්නම් main verb කියලා මං කිව්වනේ. lexical verb නැත්නම් main verb කියන එක දාගෙන මෙන්න මේක ලියා ගන්න. write these things. ඉස්සෙල්ලාට බේස් ෆෝම් එකේ යටතේ උදාහරණ මොකද වරහන් අස්සේ ටික ඕනේ නැද්ද? ඕනි ඒක මතකයිනේ. මේක ලියා ගන්න ඉඩ තියලා ලියා ගන්න මම ඕනනම් පෙන්නන්නම් අපු. හා සර්. සෝක වගුවක් ගහන්න ඕනේ නේද? ඔව් වගුවක් හැටියට ලියා ගත්තත් වඩා හොඳයි නේද? වගුවක් ගහන්න ඕනේ. ඔව් පුතේ ඒවා ඉතින් Taman ලස්සනට කරගන්න ඕනි දේවල්. ඒවා ප්‍රශ්නයක් නැහැ. ලස්සනට කරගන්න. මේවා තේරුම් ඒවා මේව මොකුත් ලියන්නේ නැහැ. බය වෙන්න එපා. මම ගෲප් එකට දාන මැසේජ් කියවන්න පුතාලා. එතකොට ඔයගොල්ලන්ට මේ ගැටලු නැහැ. අපි මේ බැරි වෙලාවක හරි අනිත් වෙලාවේ තමන් කරගන්න ඕනේ මේවා හරියට. සර් ඉස්සෙල්ලා ටික දාන්න පොඩ්ඩක් උදාහරණ ටික. මේක පොඩ්ඩක් ලියාගත්තුද? හරි මේක ලියාගත්තු දෙන් තව පොඩ්ඩක් ඉන්න අනිත් අය ලියා ගන්නකම්. හා සර්. මම ඒක ගා ගන්නකො. හරි.
හරි මේ රෙගියුලර් verb කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. අදිස්සියන්න අපි හිමීට ඔක්කොම ටික හරියට කරගමු. කලබලයක් නැහැ. මේ සටහන් පොත හොඳට තියා චූටි පොතක් එහෙම තියා ඉන්න එපා. දැන් හොඳ පොතක ලියන්න පුරුදු වෙන්න පුළුවන් නම් මේක ඕමම තියලා හොඳ CR පොතක් අරන් ඔතන අද දවසේ නෝට් එකේම ලියන්න පුරුදු වුණාට කමක් නැහැ. පටන් ගත්තම. හරි? ඔව් මේ අද ලියන නෝට් ටිකයි CR පොතක් අරගෙන ලියා ඔව් ගන්න. ලියුවොත් හොඳයි. අදින් පස්සේ වැදගත් ව්‍යාකරණ තමයි අපි කතා කරන්නේ. හා සර්. ඒවා එක පොතක 11 වසර වෙනකම්ම තිබුණම හොඳයි. තේරුණාද? නෑ නෑ ඒවා තිබුණාට කමක් නෑ. එතනින් ඒවා කලින් ඒවා 8 වසරට විතරක් බොහෝ දුරට අදාළයිනේ. දැන් මෙතනින් මෙහා අපි කියන්නේ අනිත් ඒවාටත් ඕනි. මෙතනින් එහා අපි කතා කරන ඒවා සාමාන්‍යයෙන් O level වෙනකම්ම ඔයගොල්ලන්ගේ මතකේ තියාගන්න ඕනි දේවල්. මේ සටහන හැමදාටම ඕනි අපිට. හරි. අන්න මහුරු අහපේකට ඔන්න මහුරු ලියා ගන්න. අනිත් පැත් ලියා ගන්න මහුරු විතරක් නෙවෙයි. IVU දේ මේවා ගැන තවත් අපි කතා කරනවා පුතේ ඉස්සරහට. අද පාඩමට මම එක වාක්‍ය රටාවක් උගන්වන්න try කරනවා අද දවසේ බලමු. ටිකයි ලියා ගන්න ඕනේ. අර වරාන් තුල තියෙන එක ලියා ගන්න ඕනේ ඉඳ දැම්මේ. වරාන් නෙවෙයි යට තියෙන ටික. IVU දේ plural එක base form, he she it singular එක singular verb එක. ඒවා ගැන පස්සේ කතා කරන්න පුළුවන් එකකින්. හරි. යටින් පොඩ්ඩක් දැනට ලියා ගන්නකෝ. නැත්නම් ඔයගොල්ලන්ට පැටලෙනවනේ මොකද්ද මේ regular verb කියන්නේ කියලා. තරුවක් දාලා දාන්නත් regular verb. තරුවක් දාලා ලියන්න පුතේ regular verb කියන්නේ මොකද්ද කියලා ලියන්න. තරුවක් දාලා ලියන්න හැමෝම ලෑස්තිනේ? ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට සර් එකයි කියන්නකෝ. මේමයි ලියාගෙන යන්න බැරි වුණොත් ඔහොමම ඉන්න ආපෝ සරයක් කියන මැද නවත්තලා අහන්න එපා කියලා ඉවර වුණාන් පස්සේ මම ආපෝ කියන්න. ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට ed sorry d ed නෙවෙයි d හොඳේ d ed ied එකතු කර ආපෝ කියන්නම් ඒ කොටස බලන්න. ක්‍රියාපදයේ මුල් ස්වරූපෙට කිසිම වෙලාවක පුතේ ගුරුවරයෙක් පැහැදිලි කරගෙන යනකොට නවත්තලා අහන්න එපා. බැරි වෙච්ච එක පසු අහන්න. එතකොට ප්‍රශ්න දෙකක් සිද්ධ වෙනවා. එකක් ගුරුවරයා අර ආපු රැල්ලට කියාගෙන ආපු කතාව මග කැඩෙනවා. එතකොට කරදරයි. අර ෆ්ලෝ එක එන්නේ නැහැ. ඊළඟට අනිත් ළමයි හැමෝම අහගෙන හිටපු අනිත් ළමයින්ට එතන මගදී කැඩුනන් පස්සේ ඒගොල්ලන්ටත් ඒකේ තේරුමක් නැති වෙනවා. වැඩක් ඉවරනාන් පස්සේ ටක් ගාලා අච්චා ඒක තේරුන්නේ නැහැ ආපෝ කියන්න නැත්නම් ඒක පැහැදිලිුන්නේ නැහැ කියන්න කියලා කියන්න. ඒ වෙලාවේ අවසානයේදී කියන්න ඕනි. එහෙම නැතුව පෑ භාගයක් ගිහිල්ලා කිව්වට වැඩකුත් නැහැ. හරි? රයිට්. ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට d ed ied එකතු කර past verb සහ past participle past verb සහ past participle නිර්මාණය වේනම් එවැනි ක්‍රියාපද regular verb වේ.
regular verb way. මම ආපහු කියනවා වෙන කෙනෙක් ලවා සිඩ්මි ලියාගත්තද සිඩ්මි? සිඩ්මි ලියාගත්ත පුතේ? සිඩ්මිට ඇහෙනවද මාව? චාමිකර ලියාගත්තද? ඔව් සර්. චාමිකර හයියෙන් කියන්න බලන්න හැමෝටම ඇහෙන්න. ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට d ed ied එකතු කර past verb හා past participle නිර්මාණය වේ නම් එවැනි ක්‍රියාපද regular verb වේ. අන්න හරි. පැහැදිලිනේ? දැනට ඒ කතාව පැහැදිලි. ඒ ඉක්මනින් කියවන එක මට කිසිම දෙයක් පුතා තව අපිට හැමින් කියන්න පුතේ ශාමිකර. ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට d ed ied එකතු කර past verb හා past participle නිර්මාණය වේ නම් එවැනි ක්‍රියාපද regular verb වේ. very good. නියමයි. හොඳයි. දැන් මං කියන irregular verb කියන්නේ මොකක්ද කියලා. irregular verb කියන්නේ මොකක්ද කියලා. irregular verb කියන්නේ මොකක්ද? ලියන්න උපමාත්‍රකාව irregular verb. මේවා ගැන තව ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් තව ගොඩාක් දේවල් අපිට ඈ. අර කතාවම කියනවා පුතේ. ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට de d ed ied එකතු නොකර අහගන්න පස්සේ ලියා ගන්න වෙනත් ක්‍රමයකින් එකතු නොකර වෙනත් ක්‍රමයකින් past verb සහ past participle නිර්මාණය වේ නම් එවැනි ක්‍රියාපද irregular verbs වේ. තේරුණාද අකේන්ට ඒ කතාව? ඔව් සර්. කියන්න බලන්න අකේන ඒ කතාව ආපහු. කියන්න. අර පරණ එකම බලාගෙන කියන්න. අකේන් ඔව් කිව්වට නෑ වගේමයි ඉතින්. Binuka, did you understand that? Yes, sir. Can you tell it? ක්‍රියාපදයේ මුල් ස්වරූපය වන බේස් ෆෝම් වලට d ed ied එකතු නොකර past participle වෙනත් ක්‍රමයකින් past participle නිර්මාණය වේ නම් එවැනි past verb සහ past participle. past verb සහ past participle නිර්මාණය වේ නම් එවැනි ක්‍රියාපද irregular verb වේ. පේනවනේ උදාහරණේ පේනවද බිනුකට? ඔව් සර්. වෙන උදාහරණයක් කියන්න පුළුවන්ද බිනුකට irregular verb වලට? මොකක් කර එකක්? බැරිද? තසීමට පුළුවන්ද තව උදාහරණයක් කියන්න? තසීමා කියන්න පුළුවන් තව උදාහරණයක්? ඔව්. right කියන එක හරියද? write, wrote, written, give, gave, given, teach, taught නේද? ed එකතු නොකර අනිත් ඔක්කොම irregular verbs. හරිනේ? Sir, bye. drive buy අර ඕන තරම් තියෙනවා. නේද? ed එතකොට පුතේ ආගන්නකෝ ලෝකේ ed එකතු වචන වැඩිද අනිත් එක වැඩිද? regular වැඩිද irregular වැඩිද? regular වැඩි irregular වැඩි. irregular කියන්නේ 200ක් විතර තමයි උඩරිම 200යි. irregular ඒවා 200යි තියෙන set 200යි තියෙන්නේ. regular කියන ඒවා තාම ගාණක් හදලා නැහැ මෙච්චරයි කියලා. අලුතෙන් නිර්මාණය වෙන්නත් පුළුවන් ඒවා. හොඳේ? ඒකත් මතක තියාගන්න. අලුතෙන් ක්‍රියාපදයක් නිර්මාණය වෙනවා නම් නවීක් මිහිරි අලුතෙන් ක්‍රියාපදයක් නිර්මාණය වෙනවා නම් උදය තරින්සා ඒ ක්‍රියාපදය මොන ක්‍රියාපදයක් වෙන්න ඕනිද? රෙගියුලර් එකක් වෙන්න ඕනි. ආය අපිට මේ ජම්මෙට බෑ ඉරිගියුලර් එකක් හදන්න.
ආය නෑ ජීවිතේ එච්චර ඉරිගියුල. තේරුණාද? හදලා තියෙන්නේ නෑ ඔක්කොම ටික. අපිට ඕන නම් අලුත් දෙයක් හොයාගෙන ඒකට පුළුවන් ඒක වෙන්න පුළුවන් මොකක්ද? රෙගියුලර් වෙන්න පුළුවන් මිසක් ඉරිගියුලර් වෙන්න බෑ. ඒක මතක තියාගන්න. තේරුණානේ පුතේ? be was were been එක හරි නේද? ඔව් මොකද? be was been ඔව් be was been ඒ ඔක්කොම ඒවට තමයි අයිති වෙන්නේ. be was were been හ්ම්. හැබැයි be was been කියන ඒවා රෙගියු මේ ලෙක්සිකල් නෙවෙයි මං කියන්නම් ඒවා මොකක්ද කියලා හොඳේ. මේ තියෙන්නේ ඔයා කියපු ගමන් දැන් මේ ලෙක්සිකල් නෙමෙයි මේව මොනවද? ඔක්සිලරි නේද පුතේ? ඔක්සිලරි නැත්තම් මේවට තව නමක් තමයි මොකද්ද පුතේ? helping verb. helping verb නැත්තම් ඔක්සිලරි කියලා කියනවා. කවුද මේ? ලකුණක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ කවුද? ඒවා අපි ඇඩ් කරන්නේ නැහැ නේද? හරි. එහෙනම් මේ තියෙන්නේ helping verb නැත්නම් auxiliaries. මෙන්න මේවා ලියා ගන්න. උපකාරක ක්‍රියාපදේ නැත්නම් කාලය හංගවන පද කියලා දාගන්න පුතේ. උපකාරක ක්‍රියාපදය නැත්නම් කාලය හංගවන පදේ කියලා දාගන්න. sir helping verbs කියලා ලියලාද? helping verb තව මාතෘකාවක් තිබුණා මොකද්ද? auxiliaries නේද? auxiliaries නැත්නම් helping verb කියලා මාතෘකාව ලියලා සිංහලෙන් ලියන්න උපකාරක ක්‍රියාපද නැත්නම් කාලය හංගවන පද. sir වගුවක් ඇදේද ලියා ගන්නවනි? කොහොම හරි කමන්නේ නැත්නම් පහලට ලිව්වත් කමන්නේ නැහැ පුතේ. සර් මොකද්ද සර් helping verb නැත්තම් අනිත් එක මොකද්ද? අර මුලින්ම දුන්නේ මං ක්‍රියාපදේ වර්ග දෙකකට බෙදලා auxiliaries කියලා. හරි සර්. ඔව් මේක මෙහෙම ලියන්න 1 කියලා දාලා මේ පළවෙනි සෙට් එක ලියන්න 2 කියලා දාලා ඊළඟ සෙට් එක have as එක ලියන්න 3 කියලා දාලා am being is being එක ලියන්න 4 කියලා දාලා මේක ලියන්න. එහෙම ලිව්වට කමක් නැහැ. අර බලන්න am being is being එකේ සෙට් 3ක් නැහැ නේද? ඊළඟට පුතේ ලියද්දි මේ පේලි වෙනස් කරන්න එපා. am is එක පේලියේ was were ඊළඟ පේලියේ will be ඊළඟ පේලියේ. ඇයි මොකද එකෙන් අදහස් කරන්නේ පුතේ ප්‍රවීන්? ප්‍රවීන් මේ පේලි තුනෙන් කියන්නේ මොකද්ද? අතීත වර්තමාන අතීත අනාගතය. ඔව් වර්තමාන අතීත අනාගතය. හැබැයි එකක අනාගතේ නෑ. පේනව නේද ඔයගොල්ලන්ට එක? am being is being මේවා දැන් හිතන්න එපා. ඕවා අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. ඔක ඉගෙන ගන්නකොට කොහොමත් අගෝස්තු පව්වේ සැප්තැම්බර් ඔක්තෝබර් වෙයි ඔය ටික ඉගෙන ගන්නකොට. නමුත් දැනගන්න මොකද්ද? ඕක සර් විදිහටම මේ පේලියට ලියා ගන්න සර් එකෙන් එක. මේමයි මේ වගේම වගුවක් නැති වුණාට කමක් නැහැ නවයි. එක කියලා දාලා am is was were will be පේලි තුනයි. හරිද? 2 කියලා දාලා have as had will have පේලි එතන 3යි. ආය 3 කියලා දාලා am being is being ඒ පේලි වෙනස් කරන්න එපා හැබැයි. am being is being are being එක ගොඩේ තියෙන්නේ. ඒකේ ඊළඟ පේලියේ තමයි was being were being එන්නේ. තේරුණාද නවී? නවික්? ඔව් සර්. හරිනේ වර්තමාන අතීත අනාගත එම පෙන්වන්න. තේරුණාද මල්මි? ඔව් සර්. හරි. සෙනුර පුතා? ඔව් සර්. ආ. රිසිනි? yes sir. Okay. Duindu, what about you? තේරුණාද? ඔව් සර්. Okay, හරි. ඉක්මන් කරන්න මේවා මේක නෙමේ පාඩම තව පාඩමට ගියේවත් නැහැ. sir Okay. සරින් සරේ කට්ටන මේක ලියා ගන්න කියලාද කිව්වේ? ඔව් ඔව් ඔව්.
හරි සර් ලියගත්තා. දැන් පරක්කු වැඩි ලියන්න වෙලාව. සර් have been කියලා දාලා කමාවක් දාලින් තව වචනයක් තියෙද මොකක් හරි. මොකද්ද? හැර මේ had කියන එකට මේ තියෙන had been කියලා. ඔව්. නෑ 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 ඒක එතන කමාවක්. මොකුත් නෑ. එතන වැරදීමක්. කමාවක් ඕනේ නෑ එතන. හා හරි සර්. හරිනේ. දැන් පන්ති කරන්න බැරි වෙන්නේ නැත්තම් මේකෙන්ම දවසේයි. තාම එක වාක්‍ය නෑ රටාවකට තාම එක වාක්‍ය රටාවකටත් එන්න බැරි වුණා. සර් ඔය දෙක ලියාගෙන ඉවරයි. හරි. නෑ ඉවරයි සර්. හරි හරි හරි. හරි හරි. සර්. මේ හැම එකෙන්ම කාල තුනක් පෙන්නනවා. වර්තමානයේ ඈමීසා වර්තමානයේ වෝස්සෝ අතීතේ will be අනාගතේ. have as වර්තමානයේ had අනාගත අතීතේ will have අනාගතේ. am being is being are being වර්තමානයේ was being were being අතීතේ ඒකේ විතරයි අනාගතයක් නැත්තේ. have been has been වර්තමානයේ had been අතීතේ will have been අනාගතේ. හරි. දැන් තමයි වැදගත් කොටස. පරිස්සමෙන් අහගන්න. ඉංග්‍රීසි කියන භාෂාව මේ සිවාසර් කියන ගුරුවරයා වර්ග දෙකකට වෙන් කරනවා. ඒ වෙන් කරන්නේ ක්‍රියාපදය මුල් කොටගෙන. ඇයි මං එහෙම සිවාසර් කියන ගුරුවරයා කියලා කිව්වේ? ඒ සර් විතරද එහෙම කරන්නේ එහෙමද? ඔව්. මේක අපිට ඉගෙන ගන්න පහසුව තකා මම හොයාගත්තු ක්‍රමයක්. මේක සත්‍යයක්. ඒ වුණාට වෙන කවුරුත් කියන්නේ නැති හින්දා මම එහෙම කියන්නේ. එහෙමයි. සමහර අය රත්නපුරේට නිවිතිකල ගිහිල්ලා එහෙම යන්නත් පුළුවන්. සමහර අය පලාවෙල පාරේ දාලා යන්න පුළුවන්. සමහර නිරියල්ල පාරේ දාලා යන්න පුළුවන්. නේ? ඒ වගේ කෙටි ක්‍රමයක්. නමුත් පාසුයි. එක මෙහෙම තේරුම් කරගෙන ගියොත් ඉදිරියේදී අපිට වාක්‍ය රටා අවබෝධ කරගන්න වැඩේ පාසුයි. එතකොට මේවා වෙන පොත්පත්වල වෙන ගුරුවරු ගාව හොයුවට හොයාගන්න බැරි වෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ කාරණා. ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා. හොඳට මතක තියාගන්න ඕනේ. ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා. අපෝ මම කියනවා ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා බේසික් සෙන්ටෙන්ස් නැත්නම් බේසික් ටෙන්සස්. මූලික වාක්‍ය රටා අපි ක්‍රියාපදයේ පදනම් කරගෙන වර්ග දෙකකට බෙදෙනවා. එතකොට එක පැත්තක් අපි කියනවා ප්‍රධාන ක්‍රියාපදයේ ඇති වාක්‍ය රටා. ප්‍රධාන ක්‍රියාපදයේ ඇති වාක්‍ය රටා. තව පැත්තක් අපි කියනවා ප්‍රධාන ක්‍රියාපදයක් නැති රහිත වාක්‍ය රටා. ප්‍රධාන ක්‍රියාපදයක් ඇති වාක්‍ය රටා සහ ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාක්‍ය රටා. පැහැදිලිද පුතේ? ක්‍රියාපදය පදනම් කරගෙන අපි ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා. අර ඉංග්‍රීසි කියන තැන යටින් ලියාගන්න පුළුවන් අපිට මූලික වාක්‍ය රටා. ක්‍රියාපදය පදනම් කරගෙන වර්ග දෙකකට බෙදෙනවා. ප්‍රධාන ක්‍රියාපදය ඇති වාක්‍ය සහ නැති වාක්‍ය. ප්‍රධාන ක්‍රියාපද සහිත ඒවා සහ ප්‍රධාන ක්‍රියාපද රහිත ඒවා. තේරුණාද? ඒ ටික තේරුණාද උතන්ට වෙනකම්? සවින්දුට උතන්ට වෙනකම් තේරුණාද සවින්දු? සර් ඉංග්‍රීසි එකකට බෙදෙනවා කියලා verbs කියන එක නෑ නෑ ඉංග්‍රීසි දෙකට බෙදෙනවා කියලා කිව්වොත් වැරදි ඒක. ඉංග්‍රීසි දෙකට බෙදෙනවා නෙවෙයි. ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා. verbs. ඔව්.
ඒක හරිදු? බෙදලා බැලුවාම main verbs හරි- සහ හ- main. හරින්දුට තේරෙනවා හරින්දු නේද ජනාදල් හරිදු කොල් ඔව් සර්. මොකද්ද පුතේ ඉංග්‍රීසිද බෙදන්නේ අපි නෑ සර්. නෑ ඉංග්‍රීසි වල මොනවාද verbs. නෑ නෑ verbs නෙවෙයි වරද්ද ගන්න බෑ ඒකයි මම ආපවන්නේ ඉංග්‍රීසි වල ඉංග්‍රීසි වල මූලික මූලික වාක්‍ය රටා වාක්‍ය. මොනවා පදනම් කරගෙනද බෙදන්නේ අශිනි ප්‍රබෝධා ක්‍රියාපදය පදනම් කරගෙන පැහැදිලිද එහෙනම් පොඩි වාක්‍යයක් ලියන්න එතකොට පැහැදිලි ඕගොල්ලන් නැත්නම් ඔක අමතක වුණොත් ඒව කරදරයි හරිද තෙපුලි ඒක අඳගන්න ඕන නිසා නෑ නෑ මේක අඳින්න කලින් මේ වාක්‍ය ලියා ගන්න ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා සර් නිකම්ම සර් තර ලකුණක් දාලා ලියාගෙනද? ඔව් තරු ලකුණක් දාන්න ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා ඉගෙන ගැනීමේ පාසුව සඳහා මේක මේ ව්‍යාකරණ වල හදපු එකක් නෙවෙයි හොඳේ සමහරට හදපුවුන්වත් දන්නේ නැහැ මේ සිවා සර් කියන එක ඔහොම එකක් හොයාගනී කියලා කාටද ආඩම්බර නේද නිපුණි Nobel දෙයාගේ ගන්න සර් ගිහින්. කොච්චර ගන්නද දන්නේ? හරි මොකද්ද කිව්වේ කියපු ඔව් සර්. කතාවත් අමතකයි Nobel ඉංග්‍රීසි දෙයාගේ වල ගන්න සර්. මූලික වාක්‍ය රටා ඉගෙන ගැනීමේ පාසුව සඳහා ක්‍රියාපද පදනම් කරගෙන ක්‍රියාපද පදනම් කරගෙන වර්ග දෙකකට වෙන් කෙරේ නැත්නම් වෙන් කරගමු මොකද දාන්න සර් ඒක පැහැදිලි නෑනේ ආයි කියන්න. මෙතන වැදගත් කාරණේ දෙකක් තියෙනවා මොකද ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා ක්‍රියාපදය පදනම් කරගෙන ඒක තමයි වැදගත් වෙන්නේ හරිනේ මිහිරිට තේරුණාද මිහිරි ඔව් සර්. පැහැදිලි කරන්න මේ වගුව පොඩ්ඩක් ඔව්. මිහිරි ඒ පැහැදිලි කරන්න වාක්‍ය මේ අයිමත් වගුව කියනවාද? කියයි මිහිරි කියන්න ඉක්මනට ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා ඉගෙන ගැනීමේ පහසුව සඳහා ක්‍රියාපද පදනම් කරගෙන කොටස් දෙකකට බෙදෙනවා. හ්ම්. මේන් verbs සහ no main verbs කියලා. මේන් verbs කියන්නේ ඒක නිකම්ම මේන් verbs කියලා කිව්වට වැඩක් නෑ පුතේ මම එහෙම මාතෘකා දැම්මට ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න ඕනේ මොකද මේන් verbs සහිත ඒවා ප්‍රධාන ක්‍රියාපද සහිත සහ ක්‍රියාපද රහිත ඒකයි කතාව උතන හොඳේ දැන් ඊතර සහිත කියන එක මම දාලා නෑ හරිද මිහිරි හා. හරි දැන් මෙන්න මේ කොටුව ඇඳ ගන්න මේ වගුව මේ පින්තූරේ සර් අයිමත් සර් වාක්‍ය ඉගෙනවද? මොකද ඉංග්‍රීසි කියලා දාන්නත් ඕනේද? ඔව් ඔව් ඉංග්‍රීසි කියලා දාලා කොටස් verbs දෙකකට බෙදේ. ඔව් ඉංග්‍රීසි කියලා දාලා මේම ඉරි කැලක් ගාලා verbs තමයි පදනම් වෙන්නේ හොඳේ verbs පදනම් කරගෙන තමයි මෙම් බෙදන්නේ මේ පැත්තේ main verbs අද no ඒ main වගේ verbs කියලා දැනගන්න. දාලා ඔයගොල්ලෝ සිංහලෙනුත් ලියා ගන්න නැත්නම් ඔක අමතක වෙයි ප්‍රධාන ක්‍රියාපදයේ සහිත වාක්‍ය ප්‍රධාන ක්‍රියාපද රහිත වාක්‍ය කියලා ලියා ගන්න ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය කියලා ලියන්න නැත්නම් ඔක වරදි ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය සහ ප්‍රධාන ක්‍රියාපද රහිත වාක්‍ය සර් Nobel දෙයාගේ ගන්න බැරි වේද? පොඩ්ඩක් ඉන්නකෝ ඔයාට උගන්වනවා කියන්නේ ඉතින් කොහොමත් එයාගේ ගන්න වෙනවා අනේ යන්න සර්. හරිද ලියාගත්තද නෑ සර්. ඊළඟට ප්‍රධාන ක්‍රියාපදය රහිත වාක්‍ය සහ සහිත වාක්‍ය අපි වර්ග කරනවා මෙහෙම කොහොමද ප්‍රධාන ක්‍රියාපදය සහිත වාක්‍ය දෙකකට බෙදෙනවා ප්‍රධාන ක්‍රියාපදයේ රහිත වාක්‍ය තුනකට බෙදෙනවා ඔන්න ඔය ප්‍රධාන ක්‍රියාපද රහිත වාක්‍යයම කවුරුත් උගන්වන්නේ නැහැ ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය නම් උගන්වයි වෙනම ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය වර්ග දෙකයි
ප්‍රධාන ක්‍රියාපද රහිත වාක්‍ය වර්ග 3යි. මේ වර්ග 3 දැන් උගන්වන්න ඒ ගැන කතා කරන්නේවත් නෑ මං. ඒක දැන් බෑ. අමාරුයි. පස්සේ බලමු. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය දෙකකට බෙදුවා. මොකද? ඇක්ටිව් පැසිව්. ඇක්ටිව් වල වාක්‍ය රටා 12යි පැසිව් වල 8යි. මේවා වලත් වාක්‍ය රටා තියෙන ඔක්කොම 15ක්. ඒවා ගැන පස්සේ කතා කරමු. දැනට ඔන්න ඔය ටික දාලා තියාගන්න. සර් නොමේන් verb කියලා තියෙන එකේ මැදින් අර ඉරක් අඳිනව නේද? තුනට බෙදලා තියාගන්න. තුනට. ඒක මොකක්ද කියලා අපි පසු කාලීනව ඉගෙන ගමු. ඕක සර් වෙනම ගහන්න ඕනද ඕක? නෑ ඒක යටින්ම ලියාගන්න. සර් verbs කියන කාණ්ඩයටම මෙනුවේ ආයත් වෙලා තියෙන්නේ නේද? ඈත් වෙලානේ. මොනවද? verbs කියන කාණ්ඩයටම අර ඉංග්‍රීසි කියන කාණ්ඩේ. ඔව් ඔව් එතන verbs කියන එක මම දැන් අයින් කරලා තියෙන්නේ. ඒකෙන්ම තමයි. නෑ නෑ සර් no main verbs කියද්දී අර තුනකට නේද හරියටම ඔව් බෙදෙන්නේ? තුනකට බෙදෙන්නේ තුනකට බෙදෙන්නේ. නෑ නෑ සර් අර ඉංග්‍රීසි කියන එකේම කැලලක් වගේ. නෑ නෑ. ඒ තුන මොකක්ද කියලා පස්සේ ඉගෙන ගන්න පුළුවන්. එතන වාක්‍ය රටා 15ක් තියෙනවා. ඒතකොට ඔක්කොම වාක්‍ය රටා 35ක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒකට සෑහෙන කාලයක් යයි අපිට. මේ අවුරුද්දේ වෙනකොට ඉවර කරන්න ඕනේ ඔක්කොම. right හරිනේ. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන. අර කොටස් ගැන දැන් කතා කරන කොටසෙන් පොඩි කැලලක් අරන් තියන්නේ හොඳේ. දැන් පේනවනේ කොතනද ආවේ කියලා මේක කොහෙන්ද ආවේ කියලා දැන් දන්නවනේ ඔයගොල්ලෝ. මෙන්න මේ කොටස. පේනවනේ main verbs තියෙන කොටස ගැන විතරයි දැන් කතා කරන්නේ මම. ඒකයි මේ වෙනම දාන්නේ. right. අර මේ main verbs කියන active passive කියන එකේ අතන ලියාගත්ත 12යි 8යි. ඔව් 12යි වාක්‍ය රටා 12යි වාක්‍ය රටා 8යි. ඔව් එහෙම ලියාගත්තා. හරි හරි. එච්චරයි. ඒ කතාව ඉවරයි එතනින්. හොඳේ. හද වෙනවද? ඔව් දැන් අපි එතනින් ඉවර කරලා ඒ වගුව එහෙම තිබිච්ච දෙන් ඒක පස්සේ බලන්න පුළුවන් අපිට. දැන් ඒකේ එක කොටසක් විතරක් කතා කරනවා අපි. තේරුණාද දැන් මං කියන එක? දැන් ඇඟේ ශරීරය ගැන කිව්වා ශරීරයේද ඔළුව ගැන විතරක් කතා කරනවා. ඒ වගේ. හරිනේ? දැන් මං කතා කරන්නේ ක්‍රියාපද සහිතේවද ක්‍රියාපද රහිතේවද? ප්‍රධාන ක්‍රියාපද? ක්‍රියාපද සහිතේව. එන ඔන්න උපමාත්‍රකාව දාගන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය කියලා ඔන්න ආපහු දාගෙන මේව වෙන් කරගන්නවා. අපි මොකටද වෙන් කරගන්නේ? හොඳට බලන්න දැන් පොඩ්ඩක්. මේ දෙකේ වෙනස කතා කරනවා අපි. මේවා කියලා තියෙනවා මම ඊට කලිනුත්. ආපහුම මේ මතක් කරගෙන යන්නේ අද ඉතින් මුල ඉඳන් යන්නේ. active passive කියන එකේ තියෙන වෙනස මොකද්ද? එකක් do කරන්නාට මුල් තැන. මේකෙදි කර්ම පදයට මුල් තැන. ලියාගන්න. මේම ඉංග්‍රීසි වලින් දාගත්තත් කමක් නැහැ. දාගෙන වරාන් තුල ලියන්න ඕනි. දෙකට බෙදාගෙන දෙපැත්තට දාගන්න. active passive කියන්නේ මොකක්ද කියලා බලන්න. කරන්නාට මුල් තැන කර්මයට මුල් තැන. කරන්නාට මුල් තැන active වල කරන්නාට මුල් තැන passive වල කර්මයට මුල් තැන. සර් ඒකේ main verbs කියලා ලියලා active passive කියලා කොටස් දෙකකට බෙදලාද ඔය ඒත් කමක් නැහැ. ඒත් කමක් නැහැ. කියන්නේ කර්මයට මුල් තැනද? ඔව් passive වල කර්මයට මුල් තැන. object කියන්නේ කර්මය. active වලට සිංහලෙන් මොකද්ද කියන්නේ? කර්තෘකාරක වාක්‍ය. ඔන්න ලියාගන්න එකක්. active කියන්නේ කර්තෘකාරක වාක්‍ය. passive කියන්නේ කර්මකාරක වාක්‍ය. කර්මයක්ම තමයි ඉස්සරහට ඕගොල්ලන්ට. කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය. passive කියන්නේ කර්මකාරක වාක්‍යද? passive කියන්නේ කර්මකාරක වාක්‍ය. කර්මකාරක නෙවෙයි හොඳේ. තරින්සා හරිද තේරුණාද තරින්සට? ඔව් සර්. දිනලි ඔව් සර්.
right කරන්නාට මුල් තැන කර්තෘට sorry කර්මයට මුල් තැන වාක්‍ය රටා 12යි වාක්‍ය රටා 8යි සසින්දු තේරුණාද සසින්දු අනේ සර් එක පැහැදිලි තිබ්බේ නැහැ මුලින් ඉඳන් කියන්නකෝ. සසින්දු ඇහෙනවද සසින්දුට පොඩ්ඩක් ආයි කියන්නකෝ. මං කියන්නම් සසින්දුට ඇහුණාද අකෙන්ට තේරුණාද ඔව් සර්. අකෙන් කියන්න බලන්න ඔතනට වෙනකම් පැහැදිලි කරන්න අකෙන් ඕනෑනේ කාටද තේරුණේ මෙතනට එනකම් ඉක්මනට කියන්න ළමයි කවුරු එක්කෙනෙක් නිපුණි කියනවද ඈ කියනවද ඔය කියන්නේ මේ ඒ සෙන්ටෙන්සස් 12න් එකක්ද මොනවාද අර ඇක්ටිව් යටතේ තියෙන්නේ මොකද්ද කරන්නාට මුල් තැන කියන අර ඩියද මොකක්ද ඒක දෙය දුව අන්න හරිද දුව කියන්නේ කර්තෘ කියන එක වැඩේ කරන එක්කෙනා කියන එක සර් ඔබ්ජෙක්ට් කියන එකේ තේරුම 12ට අයිති ඔබ්ජෙක්ට් නෑනේ කියන්නේ කර්මපදය අර සෙන්ටෙන්සස් 12ට අයිති නෑනේ ඒක නෑ මේ මහා ගන්නකෝ දැන් ප්‍රධාන ක්‍රියාපදයේ සහිත වාක්‍ය වර්ග දෙකකට බෙදුවා මතකනේ ඇක්ටිව් පැසිව් දැන් ඇක්ටිව් කියන්නේ මොකද්ද පැසිව් කියන්නේ මොකද්ද කියලා බලමු ඇක්ටිව් කියන්නේ කර්තෘකාරක පැසිව් කියන්නේ කර්මකාරක ඇක්ටිව් වල පළවෙනි තරුව ඒක නම් දෙවෙනි තරුව කියලා ලියා ගන්න පුළුවන් කරන්නාට මුල් තැන ඒ වාක්‍ය වල වාක්‍ය රටා කීයක් තියනවද 12 ඒ 12න්ම කාටද මුල් තැන දෙන්නේ කරන එක්කෙනා පැසිව් වල වාක්‍ය රටා කීයක් තියනවද 8යි පැසිව් වල වාක්‍ය රටා 8යි ඒ 8ෙන්ම කාටද පුතේ මුල් තැන දෙන්නේ කර්මපදයට කර්තෘට නෙවෙයි වැඩේ කරන එක්කෙනාට නෙවෙයි වැඩේ කරන එක්කෙනාට නෙවෙයි කාටද මුල් තැන දෙන්නේ කර්මපදයට වාක්‍ය රටා 8යි කර්ම කිව්වද හා එවුන්නේ කර්මය කියන්නේ සර වාක්‍යයේ කර්මය අපි බලමුකෝ ඉස්සරහට මම උගන්වනවා බය වෙන්න එපා දැන් දැන්ට ඔහොම ලියා ගන්න අඩුම තරමේ පුතේ අවම වශයෙන් අඩුම තරමේ කරන්නාසා ක්‍රියාව තියෙන්න ඕනි කවුද මේ සැප ලෝකේ right තුන්වෙනි තැන ලකුණ මොකක්ද සර්? පොඩකින් මේ කවුද මේ සැප ලෝකයේ කියලා එක්කෙනෙක් ආව පන්තියට මම කට් කරා තුන්වෙනි තරුව මොකද්ද පුතේ කරන්නාට කරන්නාසා ක්‍රියාව අනිවාර්ය වේ නැත්නම් අවම වශයෙන් කරන්නාසා ක්‍රියාව තිබිය යුතුය අවම වශයෙන් කරන්නාසා ක්‍රියාව තිබිය යුතුය අවම වශයෙන් කරන්නාසා ක්‍රියාව තිබිය යුතුය hello ඒ කියන්නේ ඇක්ටිව් සෙන්ටෙන්සස් වලට අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනි කියන එකනේ දැන් අම්මේ දැන් පන්තියක ඉන්නේ මට පොඩ්ඩක් පරක් වෙලා ගන්න ඇයි මොකද දන්න අදිස්සියනේ හරි මැසේජ් එකක් දාන්න මම ලින්ක් එක දාන්න අදට පස්සේ අපි කතා කරමු හරි එහෙනම් පුතේ කරන්නාසා ක්‍රියාව අනිවාර්ය වේ නැත්නම් අවම වශයෙන් ඕනි ඒ දෙන්න නැත්නම් වාක්‍ය හදන්න බෑ තේරෙනවද මං කියන දේ කරන්නයි ක්‍රියාවයි තිබුණ නැත්නම් ඇක්ටිව් වාක්‍යයක් හදන්න බෑ පැහැදිලිද ඒ කතාව හරි සර් හරි ඊළඟ එකේ අවම වශයෙන් මොනවද ඕනි කියලා බලමු ඔබ්ජෙක්ට් සහ verb කර්මය සහ ක්‍රියාව තියෙන්න ඕනි අවම වශයෙන් සහ අනිවාර්යෙන් දෙකම දාගත්තම හොඳයි අවම වශයෙන් සහ අනිවාර්යෙන් කර්මය සහ ක්‍රියාව අවශ්‍ය වේ ඒ කියන්නේ ඇක්ටිව් වලට මේ අරක අවශ්‍යම නැද්ද අවම වශයෙන් කිව්වම ඔව් ඒ කියන්නේ නෑ අඩුම තරමේ කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඕනේ
අඩුම තරමේ ඒගොල්ලන්ටත් ඕනි. දැන් මේමනේ මහුරුට අඩුම තරමේ කලිසමවත් ඕනිනේ. ෂර්ට් එක නැතුව ඉන්න පුළුවන්. අර අනිත් ඒවා නැතුව ඉන්න පුළුවන් නේ. අඩුම තරමේ කලිසම ඕනි වගේ. එතකොට ඒකත් ඕනේ නැද්ද සර් කිව්වොත් ඉතින් ඒක මහුරුගේ වැඩක්. නේද? ගෑන් ළමෙක් කියාගත්තම අපිට කලිසම විතරක් කියන්න බෑනේ. ටී-ෂර්ට් එකයි කලිසමයි අවම වශයෙන් ඕනි කිව්වම සර් එතකොට ටී-ෂර්ට් එක ඕනිමද කියලා ඇහුවොත් ඉතින් ඒකට උත්තරේ මන් දන්නේ නැහැ. දැන් තේරුණා නේද මහුරුට? ඔව්. එතකොට අවම වශයෙන් කියන්නේ ඒක තියෙන්න ඕනේ. ඒක නැත්නම් අවුල්. හරිනේ? අවම වශයෙන් සහ අනිවාර්යෙන් කියලා දාන්න කිව්වේ තවත් තේරෙන විදිහට ඒකයි. හරිනේ පුතේ පැහැදිලිනේ? එතකොට ඇක්ටිව් වල බලන්න කරන කෙනයි ක්‍රියාවයි. දැන් උදාහරණයකට මම දැන් නිකන් වාක්‍යයක් කියන්නම්කෝ. අම්මා උයනවා. කවුද කරන කෙනා? අම්මා. මොකද ක්‍රියාව? උයනවා. ඒ දෙක තිබුණත් ඇති. ඒ දෙක තිබුණත් ඒ මොන වාක්‍යයක්ද? ඇක්ටිව් වාක්‍යයක්. පැසිව් වලට આવොත් බත් උයනවා. බත් උයනවා. මොකද්ද කර්මපදය? මොනවත් නැහැ. ඈ? කර්මපදයක් නැහැනේ කවුද? නැත්තේ මොකද්ද? මොනවද උයන්නේ? බත් බත් කියන එක කර්මපදයේ ක්‍රියාපදයේ උයනවා. අන්න ඒ පැසිව් වාක්‍යයක්. තේරුණාද? ඒක පැසිව් වාක්‍යයක්. අම්මා වෙනවා කිව්වොත් කොහොමද පැසිව් වලට පුළුවන්ද? අම්මා බත් වෙනවා. නෑනේ කරන කෙනෙක් ඉන්නවනේ. එතකොට ඒක අනිවාර්ය ඇක්ටිව් වාක්‍යයක් නේ. එතකොට මේ පැසිව් නෙවෙයි. වලට අම්මා උයනවා කිව්වම ඇති නේද ඇක්ටිව් වලට? ඔව් ඒක තමයි ඇක්ටිව් වාක්‍යයක් නා අඩුම තරමේ තව වැඩි වෙන්න පුළුවන්. තව කෑලි වැඩි වෙන්න පුළුවන්. හොඳේ. තව කෑලි වැඩි වෙන්න පුළුවන්. අඩුම තරමේ ඒ කියන්නේ පැසිව් වලට කැලි වැඩි වෙන්න බෑ. ඒ දෙක වැඩි වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. පැසිව් වලට වැඩි වෙන්න පුළුවන්. බත් උයනවා හැමදාම. බත් උයනවා අම්මා විසින් කියලාම ලියන්න පුළුවන් ඕන්න. ඒවා බලමු අපි ඉස්සරහට. හොඳේ. මුලින්ම කර්මයට අම්මා කියලා මුලින් වෙන්න බෑ. අන්න හරි. අන්න හරි. very good. පැසිව් වල අම්මා කියලා එන්න පුළුවන්. එතකොට අම්මා කර්මපදය වෙන්න ඕනේ. අම්මට බනිනවා. කවුද බනින්නේ? පැසිව්. දන්නේ නැහනේ. ඔයා බනිනවා හිටපු ගමන් අම්මට සද්ද දානවනේ. කර්මය සර් කර්මය. කර්මය ඔව්. ඉතින් ඔයගේ පුතාලා ඉන්නකොට කර්මය තමයි ඉතින්. හරි. all 5 verb types active වල දැන් මම ක්‍රියාපද වර්ග කීයක් පෙන්වුවද පුතේ? ප්‍රධාන ක්‍රියාපද කීයක් පෙන්වුවද? පහක් තියෙනවා කිව්වා. ඒ පහම මේ වාක්‍ය රටා 12න් එහෙම් මෙහෙම් පාවිච්චි වෙනවා. මං කියන එක පැහැදිලිද? බේස් ෆෝම් එක මං කියන්නේ ඇයි බේස් ෆෝම් සිංගියුලර් පාස්ට් වර්බ් ප්‍රසන්ට් පාර්ටිසිපල් පාස්ට් පාර්ටිසිපල් කියන ක්‍රියාපද වර්ග පහම අනිත් අයත් මෙහෙම කතා කරලා ගැටලු අහන්න බෝනික්කෝ වගේ පඹයෝ වගේ ඉඳලා වැඩක් නැහැ. බය නැතුව කතා කරන්න සැක තියෙනවා ආන්න. මොකද මං කිව්වේ ක්‍රියාපදයේ වර්ග පහම මේ වාක්‍ය රටා 12න් කොහේ හරි පාවිච්චි වෙනවා. දැන් පැහැදිලිද මං කියන කතාව? yes sir හැබැයි පැසිව් වල මොකද්ද තත්ති? only past participle. වාක්‍ය රටා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. හැබැයි මේ 8ටම පාවිච්චි වෙන්නේ මොන ක්‍රියාපදයේද? past participle විතර. පැහැදිලිද? දැන් අපි මෙහෙම හිතමුකෝ මෙහෙම නිකන් මං කියන්න. පැසිව් නම් මොනවාද තියෙන්න ඕනි? ක්‍රියාපදය past participle. පැසිව් නම් ක්‍රියාපදය past participle. හැබැයි අර සර් given ඒවනේ. ඔව් past part given taken written නේද? හැබැයි past participle තියෙන හැම වාක්‍යයක්ම පැසිව් නෙවෙයි. ඇයි? past participle active වලත් පාවිච්චි වෙනවා. මං කියන එක පැහැදිලිද? ඔව් සර් මුලින්ම you දාලා past participle කියත හැකි you written text එහෙම නෑ you written කියලා කියන්න බෑ. දැනට මෙහෙම විතරක් තේරුම් ගන්නකෝ. you මෙහෙම හිතන්නකෝ මම මෙහෙම තේරුමක් කියන්න. කෙල්ලෝ නම් කන විදින්න ඕනි. හාද? හරිද? කෙල්ලෝ නම් මොකද කරන්න ඕනි? කන විදින්න ඕන. කන විදින්න. හැබැයි කන විදපු හැමෝම කෙල්ලොද?
නෑ. තේරුණා නේද? ඔව්. ඔය කතාව මතක තියාගන්න. පැසිව් නම් past participle තියෙන්න ඕනි. හැබැයි past participle තියෙන හැම එකක්ම පැසිව් නෙවෙයි. එතකොට බලන්න එතකොට only past participle කියන එකේ තේරුමට මොකද්ද ලියා ගන්න ඕනේ? past participle පමණක් භාවිතා වෙයි. මෙතන ක්‍රියාපද වර්ග පහම භාවිතා වෙයි. මෙතන past participle පමණක් භාවිතා වෙයි. තව උදාහරණයක් කියන්නම්. තව කතාවක් තියෙන අහගන්නකො මේකත්. පැසිව් වල වාක්‍ය කීයක් තියනවා කිව්වද? 8ක් තියෙනවා. පැසිව් වල වාක්‍ය රටා 8ක් තියෙනවා. 8ෙන්ම past participle පාවිච්චි කරනවා. එතකොට වාක්‍ය රටා 8ක පැසිව් past participle තියෙනවා. මෙතන 12ක් තියෙනවානේ. ඒකෙනුත් 3ක තියෙනවා past participle. ඒකෙත් 3ක තියෙනවා past participle. එතකොට past participle ඔක්කොම වාක්‍ය රටා කීයක තියෙනවද? 12ක් වෙන්නේ කොහොමද? ඇක්ටිව් වල 8යි පැසිව් වල 3යි. ඇක්ටිව් වල 8යි පැසිව් වල 3යි කීයද? 11යි. 11යි. මෙතන තියෙන ඔක්කොම වාක්‍ය රටා කීයද? 11යි. මෙතන තියෙන ඔක්කොම වාක්‍ය රටා කීයද? 20යි. 20යි. 20න් 11කම පාවිච්චි වෙන්නේ මොන ක්‍රියාපදයේද? past participle. past participle. ඔන්නෝ තේරුම් ගන්න. වාක්‍ය රටා 20න් 11කම පාවිච්චි වෙන්නේ past participle. ඉතුරු කීයක් තියෙනවද? ඉතුරු තියෙන්නේ 9යි. 9. ඔය 9ට තමා අර ඉතුරු කට්ටිය base form, singular, past verb, present participle කියන 4 දෙනාම පාවිච්චි වෙන්නේ අර 9න් කොහේ කොහේ තැන්වල තමයි. දැන් තේරුණාද වැඩේ? Yes, sir. they have written the text කිව්වම සර් ඒක ඇක්ටිව් වාක්‍යයක් නේද? ඒව ගැන කතා කරමු පස්සේ. ඒව දැන් කියන්න බෑ. ඇයි? ඒවා ඉතින් දැනගන්න බෑ. ඇක්ටිව් නම් මොනවද පාවිච්චි කරන්නේ? පැසිව් නම් මොනවද පාවිච්චි කරන්නේ? හරිනේ දැන් පැහැදිලිද? Yes, sir. දැන් මහුරු මෙහෙම හිතන්න බෑ. මහුරු නේද ඔය ප්‍රශ්නේ ඇහුවේ දැන්? ඔව් සර්. මහුරු දැන් මුලට අයි තියෙන පළියට ඒක ඇක්ටිව් වාක්‍යයක් කියලා තෝරන්න බෑ. හොඳේ? හා සර්. ඒකයි මම ඒක රටා එක්ක තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මුලට අයි තියෙනවා කියලා මුලට ෂී තියෙනවා කියලා ඒක ඇක්ටිව් කියන්න බෑ. පැසිව් වෙන්නත් පුළුවන්. මම පැහැදිලි කරන්න පොඩ්ඩ. ඒක පොඩ්ඩක් ගැඹුරු කාර්යයකට අපි යන්නේ එමීට යන්. නෑ සර් ඒක නෑ ඇක්ටිව් තමයි. එයානි කරන්නේ ඉතින් මේ එහෙම හිතුවොත් හරි. අපි බලමුකෝ ඉස්සරහට නේ. මේක හරිද නේද පුතේ? කාටද මේ සම්පූර්ණ ස්ලයිඩ් එක විස්තර කරන්න පුළුවන්? ඔන්න හොඳ අවස්ථාවක් ප්‍රයෝජනෙට ගන්න. මට නම් යන්තම් පුළුවන්. හොඳට පැහැදිලිව කියන්න ඕනේ. මේවා සර් ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය. කියන්න අයියෙන් කතා කරන්න. මවුරු තමන් තනියෙන් කතා කරලා වැඩක් නැහැ. අනිත් අයට කියලා දෙන්න. මේවා සර් මේන් verbs කියන එක දෙකකට බෙදෙනවා ඇක්ටිව් සහ පැසිව් කියලා. මේන් verbs එක නෙමෙයි. වැරදි මතයක්. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය. මේන් verb සහිත වාක්‍ය. දැන් කියන්න මහුරු එනම්. ඒක මේ ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය බෙදෙනවා දෙකකට. ඒක ඇක්ටිව් සහ පැසිව්. ඇක්ටිව් කියන්නේ එමීට ඇක්ටිව් කියන්නේ කර්තෘකාරක වාක්‍ය. පැසිව් කියන්නේ කර්මකාරක වාක්‍ය. ඊට පස්සේ මේකේ අර හතරකට තියෙනවා මේකේ sentences ඇක්ටිව් කියන එකේ 12ක් තියෙනවා. ඔබ්ජෙක්ට් මේ පැසිව් කියන එකේ 8ක් තියෙනවා. ඊට පස්සේ මේ පැසිව් කියන එක ඇක්ටිව් කියන එක මේ යෙදෙන්නේ all 5 verb types කියන එකට. ඒ කියන්නේ මේ base form, singular verb, past verb, present participle, past participle ඒ ටිකට. මේ object කියන එක යෙදෙන්නේ only past participle වලට විතරයි. මේ මොකද ඇක්ටිව් වල තියෙනවා තුනක්ම only past participle වල තුනක් තියෙනවා ඇක්ටිව් වල. මේ object වල 8ම past participle. කොල්ලක් දෙන්නයි නම්බරේ. හරි. මම තව ඒකේ පොඩි අඩුපාඩු උනා එක් කියන්නම්. ආපහු අහගන්න ළමයි. දැන් සම්පූර්ණ ස්ක්‍රීන් එක පේන හොඳයි මවුරු හොඳයි. තව පොඩි අඩුපාඩු ඒව නැතුව හදාගන්න. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය වර්ග දෙකකට වෙන් කෙරෙයි. ඔන්න පළවෙනි තරුවක් නිකන් පැත්තකින් දාලා තියාගන්නකො මෙන්න මේ කරුණු අපිට කියන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය වර්ග දෙකකට බෙදෙයි.
එකක් ඇක්ටිව් අනිත් එක පැසිව්. ඔන්න දෙවෙනි තරුව. තුන්වෙනි තරුව ඇක්ටිව් යනු කර්තෘකාරක වාක්‍ය, පැසිව් යනු කර්මකාරක වාක්‍ය. තරු තුනයි. ඇක්ටිව් වල කරන්නාට මුල් තැන, පැසිව් වල කර්මයට මුල් තැන. තරු හතරයි. ඇක්ටිව් වල වාක්‍ය රටා 12යි, පැසිව් වල වාක්‍ය රටා 8යි. තරු 5යි. ඇක්ටිව් වල අවම වශයෙන් සහ අනිවාර්යෙන් කරන්නා සහ ක්‍රියාව තිබිය යුතුය. පැසිව් වල අවම වශයෙන් සහ අනිවාර්යෙන් කර්මය සහ ක්‍රියාව තිබිය යුතුය. වාක්‍ය රටා 12න් අන්තිම තරුව වාක්‍ය රටා 12න් ක්‍රියාපද වර්ග 5ම භාවිතාවේ. පැසිව් වල ඇති වාක්‍ය රටා 8න් 8ටම පාස් පාර්ටිසිපල් පමණයි භාවිතා වන්නේ. පැහැදිලිද? මීට වඩා ඉතින් ඇක්ටිව් පැසිව් කවුරුත් කියලා දෙන්නේ නැතුව ඇති. තෙපුලිට තේරුණාද තෙපුලි? ඔය තර ලකුණු පහම ලියා ගන්න ඕනේ නැහැ සර්. නෑ අර හිතෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක බලාගෙන. තෙපුලි හා සර්. තේරුණා සර්. හයියෙන් කියන්නේ නම් තෙපුලි සද්දෙට. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය කොටස් දෙකකට බෙදෙනවා. ඇක්ටිව් සහ පැසිව්. ඇක්ටිව් යන කර්තෘකාරක වාක්‍ය, පැසිව් යන කර්මකාරක වාක්‍ය. ඇක්ටිව් වල අනිවාර්යයෙන්ම ඩුව කියන එක හිතන්න එපා පුතේ. ඇක්ටිව් වල මුල් තැන ඒකයි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ඇක්ටිව් වල මුල් තැන කර්තෘට සහ පැසිව් වල මුල් තැන කර්මයට ලබා දෙයි. ඒකයි වැදගත් කාරණේ උතන. හොඳේ? කියන්න. ඇක්ටිව් වල වාක්‍ය රටා 12යි, පැසිව් වල වාක්‍ය රටා 8යි. ඇක්ටිව් වල අනිවාර්යයෙන්ම ඩුව සහ verb. ඩුව කියන්න එපා පුතේ. ඕක කිව්වොත් පැටලෙනවා. කරන්නා සහ ක්‍රියාව. කරන්නා සහ ක්‍රියාව තිබිය යුතුයි. පැසිව් වල කර්මය සහ ක්‍රියාව තිබිය යුතුයි. ඇක්ටිව් වල මේ පාස් පාර්ටිසිපල් වාක්‍ය රටා 3ක් තියෙනවා. ඒ මොකද්ද? ඒ වැරදි කතාව. ඒ කතාව මෙතනට ක්‍රියාපද වර්ග 5ම භාවිතා වෙන්නේ. ඇක්ටිව් වල වාක්‍ය රටා 12ෙන්ම ක්‍රියාපද වර්ග 5ම භාවිතා වේ. උච්චරයි කතාව. වාක්‍ය රටා 3ක් කියන කතාවක් නේ. ඒක වෙනම කතාවක්. මං කිව්වේ පාස් පාර්ටිසිපල් 3ක පාවිච්චි කරනවා කියලා. ඒක කියන්න එපා දැන්. ඒක කිව්වොත් ඒ වාට පැටලෙනවා. පැසිව් වල පාස් පාර්ටිසිපල් පමණයි භාවිතා වන්නේ. හරිද? ඒ වාක්‍යය පොඩ්ඩක් කියන්න බලන්න. මොකද පුතේ? අර ඇක්ටිව් වල අර වාක්‍ය රටා මේ ක්‍රියා අර all 5 type කියලා ඔව් තියෙන්නේ. දැන් ආපහු මං කියන්නම් ආගන්නකො පුතේ. තව සරයක් කියන්න හොඳට අහගන්න. මේක හොඳ වැදගත්. ප්‍රධාන ක්‍රියාපදයේ සහිත වාක්‍ය වර්ග දෙකට බෙදෙනවා. ඇක්ටිව් පැසිව් කියලා. ඇක්ටිව් කියන්නේ අර අංක පිළිවෙල මතක තියාගන්න තරු පිළිවෙල. ඇක්ටිව් කියන්නේ කර්තෘකාරක, පැසිව් කියන්නේ කර්මකාරක. ඇක්ටිව් වල කරන්නාට මුල් තැන අර ඩූවර් කිව්වේ ඒවා කියන්න එපා දැන්. ඒක නිකන් සටහනක් විතරයිනේ. ඇක්ටිව් වල ඒක බැලුවම ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්නේ. ඇක්ටිව් වල කරන්නාට මුල් තැන, පැසිව් වල කර්මයට මුල් තැන. ඇක්ටිව් වල වාක්‍ය රටා 12යි, පැසිව් වල වාක්‍ය රටා 8යි. ඇක්ටිව් වාක්‍යවල අවම වශයෙන් නැත්නම් අනිවාර්යෙන් ක්‍රියාව කරන්නා සහ ක්‍රියාව තිබිය යුතුයි. එහෙම නැතුව වාක්‍ය හදන්න බෑ. පැසිව් වල කර්මය සහ ක්‍රියාව අනිවාර්යෙන් තිබිය යුතුයි. අනිත් ඒවා අවශ්‍ය නැහැ. තිබුණාට කමක් නැහැ. ඇක්ටිව් වල වාක්‍ය රටා 12ක් තියෙනවා කොහොනේ. ඒ 12න් කොහේ හරි ක්‍රියාපද වර්ග 5ම පාවිච්චි වෙනවා. ඒකයි උතන තියෙන විශේෂත්වය. ක්‍රියාපද වර්ග 5ම පාවිච්චි වෙනවා. හැබැයි පැසිව් වල පාවිච්චි වෙන්නේ පාස් පාර්ටිසිපල් ක්‍රියාපදය විතරයි. හරිනේ? ඊට වඩා ඔක් කියන්න බෑ. මටත් කටත් පිළිදුනා කියලා කියනවා. ඇති වෙනවා. හරි. ඊළඟට
මේ ඇක්ටිව් සහ පැසිව් කියන වාක්‍ය රට ප්‍රධාන එක මාතෘකාව තව මාතෘකා ගොඩක් තියෙනවා. ප්‍රධාන එක මාතෘකාවක් යටතේ අපි බෙදනවා simple present, simple past, simple future කියලා. ඔය සර් ඇක්ටිව් සහ පැසිව් දෙකම නේද? ඔව් ඇක්ටිව් සහ පැසිව් දෙකටම වෙන් කරනවා. අපි මුල් කාලෙදි බලන්නේ මෙන්න මේ ටික හරියට අවබෝධ කරගන්න. මේ ටිකේ තියෙන ගැටලු විසඳ ගන්න තමයි මුල් අවධියේ බලන්නේ. එහෙනම් simple කියන වාක්‍ය රටාව simple present, simple past, simple future කියලා බෙදෙනවා. අපි එක වාක්‍ය රටාවක් අරගෙන ඒක ඇක්ටිව් වල කොහොමද කරන්නේ, පැසිව් වල කොහොමද කරන්නේ කියලා හොඳ අධ්‍යයනයක් ගන්න වෙනවා. හරි. එහෙනම් ආයෙත් පොඩි මාත්‍ර simple කියලා දාලා simple present, simple past, simple future. මේක ඇක්ටිව් වලටත් පොදුයි, පැසිව් වලටත් පොදුයි. ඒ හින්දා simple කියන එක ඉස්සරහින් වරහන් තුල ඇක්ටිව් පැසිව් කියලා දාගත්තත් කමක් නැහැ. නැත්තම් සර් නිකන් ඇක්ටිව් පැසිව් කියලා උඩින් දීලා ඒ දෙකම ඒත් කමක් නැහැ. ඇක්ටිව් පැසිව් කියලා දාලා යටින් simple කියලා දාලා ලිව්වත් කමක් නැහැ. නැත්තම් simple කියලා දාලා වරහන් තුල ඇක්ටිව් පැසිව් කියලා දාලා ওই ටික ලියාගත්තත් කමක් නැහැ. ওই දෙකටම අයිති. එතකොට මෙතන අපිට වාක්‍ය රටා තුනක් වෙනුනට ඇත්තටම වාක්‍ය රටා කීයක් තියෙනවද පුතා? 12 දුවේ තියෙනවා. කවුද කියන්න බලන්න. මෙතන අපිට පේන්නේ වාක්‍ය රටා 3යි. නමුත් ඇත්තටම කීයක් තියෙනවද? 6ක් තියෙනවා සර්. 6ක් තියෙනවා. 6ක් තියෙනවා. ඒ ඇක්ටිව් වල 3යි, පැසිව් වල 3යි. ඔව්. දැන් අපි මේකේ එකක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්න ඕනි. ඔය තුන පේලියට මේ රුලක් ලියා ගන්නද? ඔව් රුලක් හොයන රුලක් ලියා ගන්න. හරිනේ? ඔය සර් සිම්පල් ප්‍රසන්ට්, සිම්පල් පාස්ට්, සිම්පල් ෆියුචර් ඒවටත් තියෙනවා සිංහල වචන. ඒවට මොකද්ද? සිංහල වචන තියෙනවා තේරුම්? නෑ ඒව සිංහල වචන කියන්න එපා. මේවා වාක්‍ය රටාවකට තියෙන නම් ඕවා පරිවර්තනය කරොත් ඒක වැරදි. අපි කරන වැරද්දක්. හා සර්. ප්‍රීතියන්නේ සර්. හරිනේ? දැන් අපි මුලින්ම මොකද්ද කතා කරන්න කියලා බලමු. Listen and sing. Will you take us to Brazil? අපේ දැන් To Brazil. Yes, I will. Oh, yes, I will. Will we have fun in Brazil? Yes, we will. Oh, yes, we will. I will take you here and there. I will take you everywhere. I will take you east and west. I will show you all the best. Will you take us to Brazil? Yes, I will. Oh, yes, I will. Will we have fun in Brazil? Yes, we will. Oh, yes, we will. We will eat and drink in France, where the people always dance. We will see the sun in Spain. We will go by aeroplane. Will you take us to Brazil? Yes, I will. Oh, yes, I will. Will we have fun in Brazil?
පාඩම හිතා ගන්න පුළුවන් එතකොට මොකද සර් simple future අපි simple future active කියන කොටස තමයි අද කතා කරන්නේ අනාගතේ මාතෘකාව දාගන්න simple future active අනාගතේ නේද කියන්නේ? ඔව් අනාගත කතාවක් තමයි යන්නේ ඇක්ටිව් කියලා සර් වරහන්න ඕනේ. ඔව් active කියලා වරහන් තුල දාගන්න සෝක ලියාගෙන ඕක යටින්ද සර් මේ වරහන් ඇස්සේ දාන්නේ. ඉස්සරහෙන් හරි ඔව් යටින් හරි දාගන්න active අපි මුලින්ම කතා කරන්නේ active ගැන ඒකට සර් පැසිව් වලට ඒකමද එන්නේ නැත්නම් වෙන එකක්? simple future කියලා එන්නේ මාතෘකාව පාවිච්චි කරන ඒවා වෙනස් නේ ඒවා පස් අපි ඊළඟ පියවරේ බලමු ඔව් සර් මාතෘකාව තමයි. මාතෘකාව නෙමෙයි සර් අනිත් ටික. ඔව් simple future active කියලා විතරක් දාගන්න ලියා ගන්න කරයි හෝ සිදු වෙයි කියා කරයි හෝ සිදු වෙයි කියා අද ගොඩක් වෙලා ගියා දැන් මගදී නවත්තන්නත් බෑ කරයි හෝ සිදු වෙයි කියා සිතන ක්‍රියාවන් කරයි හෝ සිදු වෙයි කියා සිතන ක්‍රියාවන් simple future කියන්නේ අපි හිතන දේවල් තමයි දැන් හෙට ඉර පායයි කියලා අපි මොකද්ද කරන්නේ හිතනවා ඔව් විශ්වාස කරනවා ඒක නොවෙන්න පුළුවන් අපි දන්නේ නේ ඒවා කියන්න බෑ අපිට ඒවා හෙට දවස ගැන අපිට ෂුවර් නෑ හෙට වහි අපි දන්නේ වහින්නත් පුළුවන් නොවැස්සින්නත් පුළුවන් ඒවා කියන්න බෑ ලෝකෙ විනාශ වෙයි බොරුවට කියලා දානවා ඕන්න කියනවනේ අද ප්‍රවෘත්ති මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියනවා මම මේ පොඩි ගවේෂණයක් කරා හෙට දවසේ ලෝකෙ විනාශ වෙයි කියලා කියන්න පුළුවන් වෙනවා කියලා කියන්න බෑ වෙයි කියලා කියන්න පුළුවන් ඕන්න ෆියුචර් කියන්නේ පුතේ හැම වෙලේම 90%යි බර 90%යි ඇත්ත 10ක් හැම වෙලේම සැකයක් තියෙනවා බොරු කියන්න බෑ නේද සර් සැකයක් නේ. ඔව් කියන්න බෑ හරි කරයි හෝ සිදු වෙයි කියා මොනවාද වැදගත් කොටස සිතන ක්‍රියාවන් ඒක තමයි වැදගත් කොටස මම උදාහරණ කීපයක් කිව්වා අම්මා බණි තාත්තා ගහයි වහි වැටෙයි දැන් අපි දැන්ට ඔයගොල්ලෝ මේ මොකද ඇක්ටිව් කතාව ලියන්න එපා sorry පැසිව් කතාව ලියන්න එපා මම නිකන් පෙන්නන්න ලිව්වේ මොගොල්ලන්ට බලන්න do කිව්වේ කවුද පුතේ කරන්න කරන්නත් එක්ක will කියන ක්‍රියාපදේ දාලා බේස් ෆෝම් එක දාන ක්‍රියාපදයේ මුල් ස්වරූපේ පැසිව් වල අර බලන්න පැසිව් වල මොනවද දාලා තියෙන්නේ කියලා දැන් වෙනස පේනවද කර්මයයි ඔබ්ජෙක්ට් එක කර්මයයි මොකක්ද දාලා will ද දාලා තියෙන්නේ will be එක මොකද්ද ක්‍රියාපදය past participle දාලා තියෙන්නේ will be කියන එකේ මේ වෙනස කියන්නේ නෑ ඒකයි will කියන එක ඉංග්‍රීසි වල මෙතන විතරයි පාවිච්චි වෙන්නේ වෙන කොහෙවත් පාවිච්චි වෙන්නේ ඒක මම මේ තව ඉස්සරහට යනකොට මෙහෙම කියලා දෙන්නේ ක්‍රියාපදයක් බලනකොට වර්තමානයේ අතීතයේ තියෙනවා පුතේ අනාගතයේ ක්‍රියාපදයක් නැති හින්දා will දැම්ම කියලා කියනවා ඒක පස්සේ අපි කතා කරමු දැනට මේ මත හැබැයි will කියන්නේ will be කියන එක දෙකම අනාගතය හංගවන්න පාවිච්චි කරනවා හැබැයි බේස් ෆෝම් එක will be දාන්න බෑ ඒකට හේතුව මම පස්සේ කියලා දෙන්නම් දැනට මේ මතක තියාගන්න ඉස්සරහට ඔය කියලා දෙනවා ඇයි දාන්න බැරි මොකද දැන් ඔය කිව්වොත් එම අද වෙන කතාවක් බැරි වෙනවා සර් ඇක්ටිව් කියලා ලියා ගන්න ඕනේ දෝ ටික නෑ මේම ලියන්න ඇක්ටිව් කියලා දාලා අර do එකතු කිරීමේ ලකුණ will එකතු කිරීමේ ලකුණ බේස් ෆෝම් කියන එක විතරක් ලියන්න පැසිව් එක ලියන්න එපා පුතේ දැන් අද අපිට කොහොමත් කතා කරන්න බෑ පැසිව් නෙවෙයි ඇක්ටිව් එකවත් අපිට ඉවරයක් කරන්න බෑ හරි කරන්නා සමග will එක්ක බේස් ෆෝම් do will base form පැසිව් එක ලියන්න එපා සාමාන්‍යයෙන් ඇක්ටිව් වාක්‍යයක් ලියන්න ඕනේ සබ්ජෙක්ට් එකයි verb එකයි තියෙන්නේ සාමාන්‍ය එකයි කතාව හැබැයි simple future වාක්‍යයක් නම් මොකක්ද තියෙන්න ඕනේ අර බලන්න සබ්ජෙක්ට් එක will base form මේක දැන් ලිව්වනේ අපි මේක මම ආපහු මතක් කරන්න අපේ උදාහරණයක් බලන්න
Sunil will teach. Sunil will teach. සබ්ජෙක්ට් එක කියන්නේ කට්ටු දැන් මෙතන subject එක කවුද? doer. කවුද subject එක පුතේ? දුවස ඔව් doer Sunil. කරන්නා Sunil සුනිල් සර් මෙතන ක්‍රියාපදය මොකද්ද? teach විතරද? will teach තමයි ක්‍රියාව හැටියට සලකන්නේ. හොඳේ? will teach තමයි ක්‍රියාව හැටියට සලකන්නේ. පැහැදිලි නේද? right මේ උදාහරණ ලියා ගන්න. සුනිල් උගන්නාවි. මේ උඩ ටික ඕනේ නැහැ. ඒක කලින් ලියලා තියෙනවා. සුනිල් උගන්නාවි. සුනිල් විල් ටීච් කියලා ඒක ලියා ගන්න Sunil ඕනේ will teach. සුනිල් උගන්නාවි. දැන් අපි මේ simple future සර් ඒක ලියාගත්තේ නෑනේ. මොකද්ද පුතේ ඔක Sunil will teach කියන එක ආය අලුතෙන් ලියා ගන්න දෙයක් නෑනේ. නේද? මතකේ තියාගන්න ලියන්න ඕනේ. හැම එකම පොත බල බෝඩ් එක බල ලියන්න බෑ. හරි. දැන් අපි හොඳට මතක තියාගන්න. අපි ආරම්භයක් අරන් තියෙනකොට ඒකෙන් හැම දෙයක්ම ඉගෙන ගන්න බලනවා. මේක හැම වාක්‍ය රටාවෙන්ම උගන්වන්නෙත් නෑ. ඒ කියන්නේ ඉංග්‍රීසි වල වාක්‍ය රටාවක් හදන ක්‍රම කීපයක් ගැන මම කියනවා. මේ එක ක්‍රමයක් තමයි පුතේ සබ්ජෙක්ට් එකත් එක්ක verb එක විතරක්. ඔය සර් ඇක්ටිව් නේද කියන්නේ ඔව් තාම ඇක්ටිව් තමයි කතා කරන්නේ. පැසිව් ගැන කතා කරන්න බෑ බය වෙන්න එපා. ඒක අපිට දැන් කතා කරන්න බෑ. සබ්ජෙක්ට් එක අපි මේ අද මේක පටන් ගත්තේ ඉඳන් මේකම කරමු ටියුට් එක ඊළඟ දවසේ කරමු නැත්නම් මොක අවුල් වෙනවා. සබ්ජෙක්ට් එක්ක verb එක පාවිච්චි කරන එක රටාවක්. ඒ ඉතුරු රටා මොනවද කියලා එකින් එක බලමු. අපි මේ බලන්න උදාහරණයක්. The boys will play. මේකේ සබ්ජෙක්ට් එක මොකද්ද පුතේ? the boys The boys. verb එක මොකද්ද? will play will play. මේ verb එක කොහමද හදලා තියෙන්නේ? will එක්ක base form එකතු කරලා හදලා තියෙන්නේ. පැහැදිලිද? play කියන්නේ සර් verb කියන්නේ will විතරද එතකොට නෑ verb කියන්නේ will play කියන එක එකතු කරොත් තමයි ඒ අතන ක්‍රියාව verb එක base form එකත් එක්ක ඔව් ඒක හරි. ඒක තනියෙන් ගත්තොත් නේ පුතේ. තනියෙන් ගත්තොත් ඒක base form එක. නමුත් දැන් වාක්‍ය රටාවෙන්නේ බලන්නේ අහන්නකෝ. දැන් අපි කතා කරන්නේ වාක්‍ය රටාවේ. වාක්‍ය රටාවේ කතා කරද්දී ක්‍රියාපදය හැටියට අපි සලකන්නේ මොකද්ද? will play will play කියන එක. දැන් මේකේ Ravi will dance එකේ ක්‍රියාපදය මොකද්ද කියලා ඇහුවොත් will dance will dance. මේකේ ක්‍රියාපදය මොකද්ද කියලා ඇහුවොත් dance කියලා කිව්වොත් වැරදි. තේරුණාද? ඒ base form එක ඔව් ඒ base form එක. මේකේ verb මොකද්ද කියන්නේ සර් ක්‍රියාපදය? දෙකටම කියන කෙටි නමක් වගේද මොකද? verb කියන්නේ දෙකටම කියන කෙටි ඔව් නමක් වගේද වාක්‍ය රටාවේ ඔය කොටස් ඔක්කොම ගන්න ඕනේ verb එකක් ඇටියෙ. හරි සර් හරි? right. කට්ටු හැරනේ කට්ටු හැර. ඔව්. දැන් මේකේ මොකද? we will get wet. මේ wet නෙවෙයි sorry මට වැරදුනා. well නෙවෙයි මෙතන wet එන්න ඕන W E T හොඳේ? get wet. get නේ සර් get wet කියන්නේ තෙමෙනවා. මොකද? අපි ඔවට යන්න පොඩ්ඩක් ඉන්නකෝ මම ලියනවා නම් ලියන්න කියනවා. මම කියන එක ඇහෙනවද? get wet මොකද්ද මේ? get get wet. get wet කියන්නේ මොකද්ද? තෙමෙනවා තෙමෙනවා. එතකොට මේකේ ක්‍රියාපදය මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ ඔයගොල්ලන්? will get නේ will get wet. will get wet. මේ උදාහරණය බලන්න. it will rain. කතෘ කවුද මෙතන? it. verb එක මොකද්ද? will rain will. පැහැදිලිද? හරි සර් හරි. දැන් මාතෘකාව ලියන්න subject එකතු කිරීමේ ලකුණ verb. බෙල්කට දායිති වෙන්නේ මොකද්ද? will එකෙන් පස්සේ තියෙන හැම එකක්ම නෑ. දැන් මං අර එකතු කරලා කියපු කොටස විතරයි හොඳේ. මොගොල්ලෝ හිතන්න එපා subject එකෙන් පස්සේ එන හැම ඒකයි මං උගන්වන්න හදන්නේ කොටසින් කොටස. දැනට ඔයගොල්ලෝ වෙන මොකුත් දන්නේ නැහැ. දැනට ඔයගොල්ලන් දන්නේ මොකද්ද? subject එකයි වද verb එකයි විතරයි කියලා හිතා ගන්න. හරිද පුතේ? තව ඉතුරු එනේවා ඔක්කොම මොනවාද කියලා අපි එකින් එක බලමු. මම දන්නවා ඕම ප්‍රශ්නයක් එයි කියලා.
හරි. බලන්නකෝ ඒක හැදුවා මම අර වැරද්ද. දැනට ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ මොකද්ද පුතේ? subject දන verb. සබ්ජෙක්ට් එකයි verb එකයි. එච්චරයි දැනට ඔයගොල්ලන් දන්න කතාව. ඔව් දැනට මට ඕනනම් කියන්න පුළුවන්. ඔව් කතෘ හැරෙන ඉතුරු ඔක්කොම මොනවාද? verb. verb. දැනට මට කියන්න පුළුවන්. නමුත් ඒක සත්‍ය නෙවෙයි. හරි? දැනට ඔව් සර් එහෙනම් wet එකක් වෙනවනේ. Sir, එතකොට the boys will ඔව් play සර් verb after එතකොට සර් කිව්වේ දැන් බොරුවක් කියලා එක මේ දැන්ට කියන්න පුළුවන් කියන කතාව. ඔව් එතකොට සර් කියන්නේ දැනට මං කියනවා ඇයි නැවතීම තිත තියලානේ තියෙන්නේ මට ප්‍රශ්නයක් නෑනේ බොරුව කියන්න පුළුවන් නේ. ඔව් සර් ඒ වුණාට wet එකෙන් wet කියන එකෙන් නෑනේ. වෙනවා get wet කියන්නේ ක්‍රියාපදය උතන get wet නෑ නෑ සර් wet. ඔව් get wet කියන්නේ ක්‍රියාපදය තෙමෙනවා. එතකොට සර් verb එකට එන්නේ will get wet ද? ඔව් will get wet කියන එක තමයි උතන verb එක. මම හිතුවේ will get විතරයි. නෑ ඔන්න get wet කියන්නේ තනි වචනයක්. ඒ කියන්නේ තනියෙන් ලියන්නේ නෑ. ඒ වුණාට ඒක තනි වචනයක්. එකට ලියන්නේ නෑ. තනි වචනයක්. මොකද අර්ථය ඒකේ? තේමෙනවනේ සර්. තෙමෙනවා කියන එකට වෙන වචනයක් නෑ ඉංග්‍රීසි වල. එන්න ඒක ක්‍රියාපදයක්. සර් get wet කියන්නේ තේමෙනවද? තෙමෙනවා. සර් එතකොට සර් we will dance මොකද නවීක්? එතකොට සර් රවි will dance කියන එකේ ඔව් verb එක ඉන්නේ will dance කියන එකද? will dance අන්න හරි will dance විතරක් නෙමෙයි. එතකොට සර් dance කියන එක විතරක් ගත්තොත් එතන තනියම ගත්තොත් බේස් ෆෝම් නේ. හරි. දැන් මේ වාක්‍යයක තියලා අපි බලන්න ඕනේ. තේරුණාද? වාක්‍යයක තියෙද්දි dance විතරක් ගන්න බෑ අපිට will dance තමයි ගන්න වෙන්නේ පුතේ. දැන් ලියා ගන්න පුතාලා. අර මම එකක විතර will play කියන එක ක්‍රියාපදයක් පෙන්වන්න දාලා තියෙනවා. හොඳේ? රතු පාටේ. අපිත් එම් ලියා ගන්න. ඕ ලියුවත් හොඳයි. ඔයගොල්ලෝ හැම ක්‍රියාපදයකටම ඉරක් අඳින්න. will rain, will dance, will get wet. ඒවට ඉරක් අඳින්න. එතකොට පැහැදිලිනේ. ඉරක් ඇඳලා යටින් මේ කකපතියක් වගේ දාලා මේ දාන්නද මේ verb කියලා. answer sir ලියලා ඉවරයි සර්. sir හරිද ලියාගත්තද? හරිද පුතේ? හරි සර්. නෑ සර් මේ ඔය will එකයි ක්‍රියාපදයයි එකටම නිකන් මේ වරහන් ඇස්සේ verb කියලා දාන්නද කියලා ඇහුවේ. නෑ නිකන් ඉරක් අඳින්න. එතකොට දන්නවනේ ඔයගොල්ලෝ. will හා dance. සර් අමතක වුණා කියලා කිව්වේ සර්. තේරුම ලියන්න ඕනේ නැහැ. ඕනනම් පළවෙනි එක විතර ලියන්න. කොල්ලෝ සෙල්ලම් කරાવી. නෑ සර් මේ verb කියලා ලියන්නද කියලා ඒක කිව්වේ. දන්නව නේද? it will rain කියන්නේ මොකද්ද පුතේ? it will rain. අද වහීවි අද කියන්නේ කතාවක් නෑ. වහීවි. වහීවි. ඔව් වහීවි. රවි රවි නටාවි. we will get it එක තේරුම දන්නේ නැතිඳ ඒක ලියාගත්තට කමක් නෑ. අපි තෙමේවි. හරි. දැන් බලන්න. දැන් මාතෘකාව බලන්න පොඩ්ඩක්. subject verb object. දැන් කියන්න පුළුවන්ද subject හැරෙන ඔක්කොම verb කියන්න පුළුවන්ද? බෑ. ඒක බොරුවක් වුණා සර්. දැන් බලන්න subject දැන් කෑලි වැඩි වෙනවා දැන්. subject එක ඊළඟට verb එක දැන් object එක කර්මපදයක් එකතු වෙනවා. දැන් බලන්නකෝ Ravi will show us කියන එකේ ක්‍රියා කර්තෘ කවුද? රවි. ක්‍රියාව මොකද්ද? ක්‍රියාව
will show. will show අනිත් ඈත් කතා කරන්න බය නැතුව කර්මපදේ මොකද්ද Us. එතන පුද්ගලයෝ ඉන්නේ නේ කර්මපදයට එතන ඉන්නේ පුද්ගලයෝ පේනව නේද හරි ඊළඟ බලන්න we will read the book කතෘ ක්‍රියාව the book එතකොට මෙතන ඉන්නේ පුද්ගලයෝ මෙතන ඉන්නේ මෙතන තියෙන්නේ භාණ්ඩයක් පේනවද වෙනස හරි දැන් තුන්වෙනි එක බලන්න he will give you money කර්මපද කීයක් තියෙනවද එතන දෙකක් තියෙනවා. එකක් තියෙනවා එහෙම තියෙන්න පුළුවන් කර්මපද දෙකක් තියෙන්න පුළුවන් ඔහු ඔයාට සල්ලි දෙයි මේවා ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා එතකොට you කතෘ වෙන්න නෑනේ. නෑ වාක්‍ය මුල ඉන්න ඕනි කතෘ දැන් මේකේ කතෘ කවුද ඊනේ. he ක්‍රියාව මොකද්ද will give. will give you කියන එක කර්මපදයක් money කියන එකත් කර්මපදයක් පේනවද right එහෙනම් subject verb object කියලා දාලා object යටින් ඉරක් ඇඳගෙන මෙන්න මේ ටික ලියලා හැම object එකක් යටින්ම ඉරක් ඇඳගන්න දැන් ක්‍රියාව ගැන නෙමෙයි කතාව object එක ගැන හොඳේ එතකොට දැන් මතක තියාගන්න තව කාරණයක් තියෙනවා active වල object තියෙන්නත් පුළුවන් නේ හැබැයි යාට මුල් තැන දුන්නේ නැහැ. යාව ගණන් ගත්තේ නැහැ. යාව කොහෙද දාලා තින්නේ? දැන් තේරුණා? ආයි කියන්නේ මට ඒක තේරුන්නේ නෑ. දැන් active වල object passive වල object තියෙනවා කියලා ලිව්වනේ කලින්. මතකද? ඔව්. මේකෙත් object තියෙනවා. active වලත් object තියෙනවා. තිබුණාට එයා ඉන්නේ කොහෙද? ඔක ඉස්සෙල්ලා කිව්වා. තිබුණාට එයා ඉන්නේ කොහෙද? අන්තිමට යාව ගණන් අරන් නෑ ඒ ඉඳ තමයි මේක ඇක්ටිව් වෙන්නේ කර්මපදේ ගණන් ගන්න ඇක්ටිව් වල යව අගට දානවා ඒ කියන්නේ සර් කියන්නේ දැන් මේ ඇක්ටිව් එකකට ඔබ්ජෙක්ට් එකක් එන්න පුළුවන් කියන එක එන්න පුළුවන් එන්නම ඕනි නෑ එන්න පුළුවන් හරි සර් තේරුණාද හරි එතකොට මේවට කියන්නේ ඔබ්ජෙක්ට් කියලා මේක කොහොමද ඔබ්ජෙක්ට් එක හොයාගන්නේ කියලා එම ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඒක දැන් එපා 9 දී අපි ඉගෙන ගන්නවා. හොඳේ. මේ දැන් ක්‍රියාපදයෙන් පස්සේ තියෙන හැම එකක්ම ඔබ්ජෙක්ට් නෙවෙයි. හොඳේ ඒකත් මතක තියාගන්න. මම පෙන්නන්නම්. ඔන්න යටින් ලියා ගන්න පුතේ මෙන්න මේ වාක්‍ය. හැමෝම ලෑස්තිද? විනාඩියක් ඉන්න සර්. Yes sir. සවුලන්නේ සර් දැන් කියන්න. යටින් ලියන්න කර්මපදය හොයන ක්‍රමය. හොඳේ මං කියන ඒකත් පොඩ්ඩක් දැනගන්නකො නිකන්. කාටද ලියන්න කාටද කාවද මොකක්ද ජනිදු ලිව්වද කාටද කාවද මොකක්ද ජනිදු එනවද කාටද කාවද මොකක්ද යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කර්මපදය වේ යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කර්මපදය වේ කර්මපදය කියන්නේ ඔබ්ජෙක්ට් එක හොඳේ කාටද කාවද මොකක්ද සර් අයි පාරක් කියන්නකෝ කාටද කාවද මොකක්ද යන ප්‍රශ්නවලට පිළිතුරක් මොකද පුතේ කිව්වේ මට අමතක වුණා දැන් ලැබෙන පිළිතුර කර්මපදය වේ සර් මේ උදාහරණයක් කියන්නකෝ පොඩ්ඩක් දැන් Ravi will show us රවි අපිට පෙන්නාවි කාට පෙන්නාවිද කාට පෙන්නාවිද අපිට එන අපි කියන එක කර්මපදයක් හොඳේ ඒ ප්‍රශ්න තුනෙන් එකකට උත්තරයක් આવොත් ඇති එතකොට සර් we will read the book අපි පොත කියවාවි කාට කියවාවිද
නෑ මොකද්ද කාට කියවන්නේ කියවාවිද උත්තරයක් තියෙනවද? නෑ සර් කාව කියවාවිද? ඒකත් නෑ සර් මොකද්ද මොනව කියවාවිද? the book නේ සර් එනම් උත්තරයක් තියෙනවා. ඉඳා එක කර්මපද. He will give you money. ඔහු ඔයාට සල්ලි දෙයි. කාව දෙයිද? කවුරුවත් දෙන්නේ නෑ සර් කාටද කාටද දෙන්නේ? ඔබට ඔයාට. මොනවද දෙන්නේ? සල්ලි සල්ලි. එතකොට කර්මපද කීයක් තියෙනවද එතන? දෙකක් තියෙනවා එකක් තියෙනවා. එමය හොයාගන්නේ. හොඳේ? හරි. දැනට ඔය දැනුම තිබුණොත් ඇති. තව ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. දැන් බලන්න අපි කොච්චරක් දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. right. ඊළඟ කතාව. බලන්න subject verb adverbial. දැන් object එක නැහැ. දැන් object එක නැහැ. මොකක්ද තියෙන්නේ? adverbial. ඇහෙනවද අනිත් අයට? මොකක්ද ඔයාලට ඇහෙනවද subject verb object එක නැහැ පුතේ. මොකද්ද තියෙන්නේ? adverbial. ඇයි කියලා ඇහුවොත් දැන් මං අහනවා තසීමා මෙන්න මේව ප්‍රශ්නය. රාජා will come today. රාජා අද එයි. කාට එයිද? කාව එයිද? මොකක් එයිද? මොකක් එයිද? ඒ ප්‍රශ්න වලට උත්තරයක් හැටියට එනවද? නෑනේ සර් කවද ඒ වෙන්නේ ප්‍රශ්න වලට උත්තරයක් හැටියට ආවේ නැත්නම් ඒකට අපි කියන්නේ ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒකට කියන්නේ ඇඩ්වර්බියල් එකක් කියලා. ඉතින් සර් ඒක ඇඩ්වර්බියල් කියන එකේ සිංහල තේරුම මොකක්ද එහෙම වචනයක් නැහැ. ඒකට තේරුමක් නැහැ. ඒකට තේරුමක් නැහැ. කර්මපදේ හැරෙන ඉතුරු ඔක්කොම අපි කියන්නේ ඇඩ්වර්බියල් එකක් කියලා. ක්‍රියා විශේෂණයට අයිති එකක්. ක්‍රියා විශේෂණයට අයිති එකක් ඕක. ඒක ක්‍රියා විශේෂණයක් කියන්න බෑ. ඔයා ගැන තව ගැඹුරට අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. මම නිකන් මේ පැහැදිලි කරන්නේ වාක්‍යයක තියෙන්න පුළුවන් කොටස්. මොනවාද තියෙන්න පුළුවන්? subject verb. නැත්නම් subject verb object. දැන් මොකද කිව්වේ? subject verb මොකද? adverbial. adverbial එක කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කාටද කාවද මොකද්ද කියන ප්‍රශ්න වලට උත්තරයක් නොවන වෙනත් ප්‍රශ්න වලින් උත්තරයක් එන ඒවා ඔක්කොම adverbial. දැන් තේරුණාද? දැන් බලන්න he will sit on the desk. ඔහු බංකුව උඩ වාඩි වේවි. ඔහු බංකුව උඩ වාඩි වේවි. කාටද වාඩි වෙන්නේ? කාවද වාඩි වෙන්නේ? මොකද්ද වාඩි වෙන්නේ? උත්තරයක් තියෙනවද? නෑ. නේද? එන්න ඒක ඇඩ්වර්බියල් එකක්. මේ බලන්න she will win easily. ඇය පාසුවෙන් දිනාවි. කාටද දිනන්නේ? කාවද දිනන්නේ? මොකද්ද දිනන්නේ? තියනවද උත්තරයක්? නෑ. එහෙනම් මේ easily කියන එකත් මොකද්ද පුතේ? ඇඩ්වර්බියල් එකක් කියලා විතරක් දැනගන්න. දැන් වාක්‍යයක කොටස් අඳුරගෙන යන්න ඕනේ. සෑම් ඊසිලි කිව්වොත් එහෙම මේ තියෙනවා නේද මොකක්ද කියන එක? she will win මොකද්ද පුතේ? පොඩ්ඩ ආයි කියන්නකෝ තේරෙන්නේ නැහැ මට සෑම් ඊසිලි කියනකොට she will win the race කියලා අපි කියමුකෝ. she will win the race easily. ආන්න කර්මපදයක් තියෙනවා. මොකද්ද කර්මපදය? race. අන්න හරි. එහෙම වෙන්නත් පුළුවන්. කර්මපදයක් තිබිලා ඇඩ්වර්බියල් එකක් තියෙන්නත් පුළුවන්. මම ඊළඟට පෙන්නනවා. ඒ කර්මපදයක් ඒ කියන්නේ subject verb object adverbial එහෙම වෙන්න පුළුවන් නේ පුළුවන් මම පෙන්නන්න. ඔක ලියා ගන්නක විනාඩියක් ඉන්න. හරි. මේ ටික ලියා ගන්න. දැන් මේක තේරුණා නේද පුතේ? එක්කෝ වාක්‍යයක කර්තෘ ක්‍රියාව කර්මය තියෙන්න පුළුවන්. කර්තෘ ක්‍රියාව ක්‍රියා විශේෂණය කියලා හිතා ගන්නකො දැනට. ක්‍රියා විශේෂණය තියෙන්න පුළුවන්. ක්‍රියා විශේෂණය විවිධාකාරයි. බලන්න today easily. ඔයා ගැන ගැඹුරට අපි ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔච්චර ගොඩාක් ගැඹුරට යන්න එපා. he will sit on the desk කිව්වම එන්නේ නැද්ද මේක? object එක. he will sit on the desk. කාටද වාඩි වෙන්නේ? කාවද වාඩි වෙන්නේ? මොකක්ද වාඩි වෙන්නේ? තියෙනවද උත්තරයක්? නෑ. ඒක උත්තරයක් හොයන්න එනවා සර්. මේවට වෙන ප්‍රශ්න එන්නේ කොහේද කොහොමද කවදද? ඒවා ඇඩ්වර්බ් නෙමෙයි. ඔබ්ජෙක්ට් නෙමෙයි. ඒවා ඇඩ්වර්බියල්. දැන් තේරුණාද? කොහේද කොහොමද කවදද වගේ ප්‍රශ්න වලට උත්තරයක් එනවා නම් ඒවා ඇඩ්වර්බියල්.
ඕවත් හොයන හැටි කියලා දෙන්න ඕනේ සර්. ඕ ඒවා ඉස්සරහට දැන් කලබල වෙන්න එපා. දැන් වයස මදි තාම. ආ සර්. හරි? සර් ඔන්ලයින් පේපර් දෙන්නේ නැද්ද? නෑ අද නෑ. දැන් මේ දවස් ටික ඉගෙන ගන්න තියෙනවා ගොඩාක් අපිට. මේ ටියුට් එකවත් කරගන්න කාලෙ මදි. දැන් පටන් ගත්තොත් තමයි දෙසැම්බර් වෙනකොට වාක්‍ය රටා ඉවර කරගන්න පුළුවන් අපිට. ඒක පැහැදිලිද පුතාලාට දැන්? සර් she will win easily කියන්නේ මේ ඇය ලේසියෙන්ම දිනාවි කියන එක නේද? ඔව් ඔව්. මෙන්න මේ වාක්‍ය බලන්න. හොඳට බලන්න ළමයි. Raj will do this easily now. දැන් කතෘ කවුද? රාජ්. ක්‍රියාව කවුද? ක්‍රියාව කවුද? will do. will do. හැමෝම කතා කරන්න බය නැතුව හැමෝටම අයිති කතා කරන්න. will do. මේකේ කර්ම පදයක් තියෙනවද නැද්ද? තියෙනවා සර් this this කියන එක ක්‍රියාව මේක sorry ක්‍රියාපදේ නෙමෙයි මොන පදේද? කර්ම පදය. easily කියන එකයි now කියන එකයි මොන පදද? adverbial. Adverbial. how many Adverbial. දෙක. දෙකක් තියෙනවා. එතකොට මතක තියාගන්න වාක්‍ය මෙහෙම දික් වෙන්න පුළුවන්. තව එන්න දික් වෙන්න පුළුවන්. නව කියන්නේ වෙනම එකක් නෙමෙයිද? මොනවාද? වෙනම එකක් නෙමෙයිද නව කියන්නේ වෙන මොකක් හරි එකක් නෙමෙයිද? now කියන්නේ දැන් කියන එක. ඒකත් adverbial එකක්. හරි සර්. දැන් මෙහෙම කරන්න. යටින් ඉරි ගන්න රාජ්ට ඉරක් අඳින්න. එයා කවුද? subject කියලා ලියන්න. කතෘ. ඔව්. will do එකට ඉරක් අඳින්න will do. යටින් ලියන්න verb. this කියන එක යටින් ඉරක් ඇඳලා ඉරක් අඳින්න පාලට object. easily now කියන එකට ඉරක් අඳින්න යටින් දාන්න adverbial කියලා. දැන් පැහැදිලිද? මට ඒක ලියන්න බැරි වුණා. දැන් පැහැදිලිද පුතේ? ඔව් සර් පැහැදිලි. රාජ් කියන එකට ඉරක් ඇඳලා subject කියලා ලියන්න. will do එකට ඉරක් ඇඳලා object කියලා ලියන්න. this කියන එකට ඉරක් ඇඳලා sorry වැරදුනා. රාජ් කියන එකට ඉරක් ඇඳලා subject will do එකට ඉරක් ඇඳලා verb this කියන එකට ඉරක් ඇඳලා object easily now දෙකම adverbial. 6 වසරේ ළමයි දැම්ම ඇවිල්ලා පන්තියට. අනේ කාට කියන්නේ. ඔබයන් සර් අන්තිම විනාඩි දෙකේ දුන්නේ එන්නේ. බලන්නකෝ මේ කට්ටිය තියෙන උමනාව. ඒක තමයි. ඒක බලමු එන්න කියලා බලමු මොකද්ද වෙන්නේ කියලා කට්ටිය කලබල වෙයි. this කියන්නේ මොකද්ද? this කියන්නේ object එක පුතේ. will do කියන්නේ මොකක්ද? this කියන්නේ මොකක්ද? 6 වසර ළමයි මොකද දැන් ආවේ ඔයගලන්ට කීයටද පන්ති තියෙන්නේ? 6ට. එහෙනම් දැන් ආවේ මොකද? අර টয়ලට් එකට තල්ලු කරගෙන ආවා වගේ වැඩක් ඇතුලේ වෙන මිනිස්සු කක්ක දදා ඉද්දි ඔයගලන් තල්ලු කරගෙන ඇවිල්ලා টয়ලට් එක අස්සට. දොර වහලා තියෙද්දි. කක්ක වැඩෝවා. දැන් අයින් වෙලා යන්න දැන් තාම 8 වසරේ අක්කලා කක්ක දානවා නෙවෙයි ඉගෙන ගන්න වැරදුනා මට. උඩ වැරදුනා. 8 වසරේ අක්කලා කක්ක දානවා කියලා කියුනේ මට වැරදිලා. ඒගොල්ලම ඉගෙන ගන්නවා. ඔයගොල්ලන් ගිහිල්ලා පස්සේ එන්න 6න් 6යි 10ට ඔයගොල්ලන් පන්ති පටන් ගන්න. this කියන්නේ මොකද්ද? මොකද? this කියන්නේ කර්ම පදේ. easily now කියන දෙකම easily now දෙකම පුතේ adverbial. දෙකම adverbial. මේ පොඩි අයටත් නරක වචන උගන්වනවා. මොකද්ද නරක කියන්නේ කක්ක දානවා කියන්නේ නරක වැඩක් කියන්නේ? නේද මේ පන්තියම් පන්ති කියන්නේ නරක ඉන්න හෙට ඉන්න නොකර ඉන්නකෝ. ඒක දාස්. නරක ඉඳන් හෙට ඉඳන් නොකර ඉන්න නරක වැඩක් කියලා ඒක. බලමුකෝ. බලමු වැඩි. රාජ් කතෘ will do ක්‍රියාව this කර්මය easily now දෙකම මොනවාද adverbial. සර් ඉතින් නව කියන එකේ හැබැයි පුතේ ක්‍රියාපදයකම හරි නේද? හැබැයි පුතේ අපි ඉංග්‍රීසි වලින් සාමාන්‍යයෙන්
කතෘ ක්‍රියාවට හැරෙන ඉතුරු ටිකට ඔක්කොටම තනි නමක් දෙනවා රෙස්ට් කියලා. රෙස්ට් කියන්නේ විවේකේ නෙවෙයි ඉතිරිය. මොකටද කියන්නේ මේ පාටෙන් තියෙන්නේ? කතෘ ක්‍රියාව හැරෙනකොට තව ඉතුරු කොටස් ඔක්කොම මොනවා තිබුණත් කමක් නැහැ. ඒ ඔක්කොටම ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක් කියලාද? රෙස්ට් කියන්නේ මොකද්ද? ඉතිරිය. ක්‍රියාව හැර මේ අනිත් ඉතුරු ඔක්කොම ටික. කියන්නේ ඔව් විවේකේම නෙවෙයි. ඇඩබිය පුතේ මෙහෙම කිව්වොත් rest of the world කිව්වොත් මොකද්ද? ලෝකේ ඉතුරු ටික. rest of the sentence වාක්‍යයේ ඉතුරු ටික. rest of the essay රචනාවේ ඉතුරු ටික. එහෙම තේරුමක් තියෙනවා. හොඳේ rest කියන එකේ. සර් ඔව්. එතකොට ඕක ලියලා මොකද්ද ලියා ගන්න ඕනේ? මෙන්න මේක ලියන්න subject verb rest. දැන් මේකේ rest ටික මොකද්ද කියන්න පුළුවන්ද කාට හරි? උඩ වාක්‍යේ. is easily now this easily now කියන එක Easily rest now. එක. ඔව් ඒකයි මම මේ අර පාටෙන්ම දැම්මේ. සර් මේ අර easily now කියන එක එක ඉරක් යටතේ ගහගන්න ඕනේ නේද? එක එක නෙමෙයි. ඒවා එක ඉරේ යටතේ adverbial. අර රාජ් ඒක වෙනම ඉරක් එහෙම නේද? රාජ් වෙනයි will do වෙනයි this වෙනයි easily now වෙනයි. කෑලි 1 2 3 4. එතකොට සර් සබ්ජෙක්ට් Yes, sir, verb will එකට do කියන්නේ එන්නේ කන්නේ. රාජ් will do the ඔව් ඔව් subject එකයි verb එකයි රාජුයි will do එකයි. ඒකට සර් will do කියන්නේ කන්නේ හරිද? ඔව්. සර් සබ්ජෙක්ට් verb rest කියන එක ලියා ගන්න ඕනේද? ඔව් ඔව් ඔව්. සර් අර කලින් දීපු වාක්‍ය this කියන එක මොකද්ද? this කියන්නේ කර්මපදේ. right අපි ටික ඊළඟ දවසේ කතා කරමු ටියුට් එක කරලා තියන්න. ටියුට් එකක් ලබන සතියේ අනිවාර්යයෙන් පැයක් හරි පැය භාගයක් හරි කරන්නම් වෙනවා නැත්නම් ඉවර කරගන්න බැරි වෙයි. සර් ඔව්. සර් ඒ ටියුට් එකේ 8 වෙනි පිටුවේ ඔව්. සර් ඒකේ රූප ටිකක් දීලා නැහැ. රූප ඕනේ නැහැ නිකන් රූප නැති වුණත් පාල ටික අදා ගන්න පුළුවන් නේද පිළිවෙල? බෑස රූප දෙන්න බෑ. නෑ නෑ ඕනේ නැහැ වාක්‍ය කියවලා හදන්න පුළුවන් ඉංග්‍රීසිනේ ඕනේ චිත්‍ර ඕනේ නැහැ නේ මෙතන. මේක තමයි සර් මං හිතුවේ මං ආයි ආවුල් ගිහින් කියලා මේ මොකද print out එක දෙවෙනි සැරේට. එතකොට ලබන සතියේ පළවෙනි පිටු 3ක්ම ඉවර කරන්න පුළුවන් නේ. කියන්නේ සර් පිටු 6ක් නෑ. පිටු 6ක් ඔව් කොළ 3ක්. අර පේපර් එකක් තියෙනවා පුතේ පේපර් එක වෙලාවටම කරලා බලන්න වඩා හොඳයි. පැයක් විතර අරගෙන 1.5 hour අර මැද කොලේ මොඩල් පේපර් මේ කියලා තියෙන එක මේකම පැයක් අරගෙන දැන් ඔය කරලත් දන්නේ සර් අද නම් කරන් එන්න කිව්වේ පළවෙනි පිටු දෙක විතරයි නේද? දෙකයි, ඔව්, පළවෙනි පිටු දෙකයි. හතරයි. පළවෙනි පිටු 2යි මේම කරන්න. කොළ දෙක. ඔව් ලබන සතියේත් පළවෙනි පිටු 3 කරගන්නකෝ. පේපර් එක වෙනම කරන්න ඉතුරු ටික. මේ ජූලි එක කරලා ඉවර කරන්න. එතකොට හරිනේ. ආයෙ මොකටද? මේ ලේසි වනේ තියෙන්නේ. හරි එහෙනම් අපි ලබන සතිය හමු වෙමු. පේපර් එකක් දාන්නකෝ. හා සර්. උසන්නයි. bye අයිබෝන් අයිබෝන් සර්. ආපහු බලන්න ඕනි. අයිබෝන් ටික ආපහු හරි කරලා සර් බලන්න. අයබෝන් සර්. අයබෝන් සර්. අයිබෝන්